84,000ක් බෝසත් මහසත්වරු වූහ. ඔවුන් අනුත්තර සම්‍යක් සම්බෝධිය සෙවීමකින් කිසි දිනක අපහසුතාවයට පත්වී නැත. ප්‍රතිගමන ඒ තත්ත්වයට පත් සියලු දෙනා සම්බෝධියෙහි ධාරණීය ලබාගෙන ඇත. ධර්මය ව්‍යක්ත ලෙස දේශනා කිරීම ඊතා කැමැත්තෙන් සිටින්නෝය. ධර්ම චක්‍රය ආපසු නොකැරකෙනසේ කරකවන ලද අය වූහ. ඔව්හු අසංඛ්‍ය සංඛ්‍යාත බුදුවරුන්ට පුද පූජා පැවැත්වූවෝ වූහ. තවද බුදුවරුන් ඉදිරියේම නොයෙක් කුසල් මූල රැස් කළෝ වූහ. ඔව්හු බුදුවරුන්ගේ ප්‍රසාදයට ලක් වූවෝ වූහ. මෛත්‍රිය පුරුදු කර ඇති අතර බුද්ධ විඥාණයට ඇතුළු වීමට හොඳ සුදුස්සෝ වූහ. බුදුන්ගේ මහා විඥාණයට ගැඹුරින් ඇතුල්ව සසර තෙර කරා ලං වූවෝ වූහ. ඔවුන්ගේ කීර්තිය අනන්තා පරිමාණ ලෝකවල පැතිර ගොස් තිබූ අතර ඔවුහු අනන්ත සියදහස් සතුන් සසරින් ගලවා ගැනීමට හැකි වූවෝ වූහ. ඔවුන්ගේ නම් පිළිවෙලින් මෙසේය. කුමාර බුහුත මංජුශ්‍රී, අවලෝකිතේශ්වර, මහා ස්ථාම ප්‍රාප්ත, සර්වාර්ථ නාම, නිත්‍යෝදු යුක්ත, අනිශිප්ත ධූර, රත්නපාණී බහිශ්‍යශාරාග, ප්‍රධාන ශූර, රත්නචන්ද්‍ර, රත්නප්‍රභා, පූර්ණචන්ද්‍ර, මහා වික්‍රමින්, ත්‍රෛලෝක වික්‍රමින්, අනන්ත වික්‍රමින්, මහා ප්‍රතිහාන, සත්ත සමිතාභයුක්ත, ධරණීධර, අක්ෂයමතී, පද්මශ්‍රී, නක්ෂත්‍රරාග, බෝසත් මහසත්ව, මෛත්‍රිය, බෝසත් මහසත් සිංහ ආදී වූ බෝසතුන් 84,000ක් විය. 84,000ක් බෝසත්තුරුන්ගේ ආශිර්වාදයෙන් අවසන් දිනයට දින දෙකක් තියා පැවැත්වෙන ආරෝහණ දේශනාව සද්ධර්ම පුණ්ඩික සූත්‍රය, උපමා අලංකාර සූත්‍රය විශේෂ සූත්‍රයක් වෙනවා. මේ සූත්‍රය බුද්ධිමත් වූ ශ්‍රවණය කරොත් ඔවුන්ට ගොඩක් ආනිසංස ලැබිලා කල්ප ගණන් ඉදිරියට ගිහිල්ලා මෙලොව වශයෙන් ඒ අනුත්තර සම්‍යක් සම්බුද්ධත්වය උදා කර ගැනීමට හේතු වාසනාවක් වෙනවා. නමුත් මේ සූත්‍රය දේශනා කරන්නේ සාරිපුත්‍ර නිවන් දැකලා අවුරුදු 45ක් විතර ගියාට පස්සේ වෙනවා. සියලු ආර්ය ශ්‍රාවක සමූහය එකතු කරලා සාරිපුත්‍රට නියත විවරණ දෙන සූත්‍රය උපමා අලංකාර සූත්‍රය වෙනවා. මේ සූත්‍රයේ විශේෂ අංග සඳහන් වෙනවා. ඒ විශේෂ අංග වලින් කොටස් කිහිපයක් මම ඔයගලන්ට සූත්‍රයට කලින් විග්‍රහ කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. සාරිපුත්‍ර ගැණිය නොහැකි බුදුවරුන්ට දානමාන ආදී පූජුපහාර කර ගිය තැන නොඑක් බුදුවරුන්ට තවත් දානමාන ආදී පූජුපහාර කර පත්ම ප්‍රභා නමින් බුදු වෙනවා කියලා කියනවා. ඔහුගේ බුද්ධ ශ්‍රේෂ්ඨය විරජ කියලා කියනවා. කල්පය මහා රත්න ප්‍රතිපණ්ඩිත කියලා කියනවා. මේ බුද්ධ ශ්‍රේෂ්ඨයේ සිටින්නේ අනුත්තර සම්‍යක් සම්බුද්ධත්වය හොයන බෝසත්තුරු කියලා කියනවා. එහෙ සතර අපාගාමී සත්වයෝ නැහැ කියලා කියනවා. එහෙ ඉන්නේ නිවන් දැකපු මිනිස්සු කියලා කියනවා. නිවන් දැකපු මිනිස්සුන්ට මොකද්ද ඕන? මොකද්ද දේශනා කරන්න ඕන ධර්මය? නිවන් දැකපු මිනිස්සුන්ට මොකද්ද දේශනා කරන්න ඕන ධර්මය? සාරිපුත්‍ර නුඹ හොයාගෙන දේශනා කරනවා කියලා කියනවා. සාරිපුත්‍ර ගැණිය නොහැකි බුදුවරුන්ට දානමාන ආදී පූජෝපහාර කර ගිය තැන නොඑක් බුදුවරුන්ට තවත් දානමාන ආදී පූජෝපහාර කර පත්ම ප්‍රභා නමින් අනාගතේ බුදු වෙනවයි කියලා මෙහි ඉඳන් නියත විවරණ සාරිපුත්‍ර ලබන වෙනවා. නමුත් මතක තියාගන්නේ කියලා කියනවා මත බුදු වෙන මහසත් මෛත්‍රී ඊගාවට බුදු වෙන්න ඉන්න කෙනා වෙනමයි කියලා මේක ශ්‍රවණය කරන කට්ටිය දැනගත යුතු වෙනවා. අනාගතයේ බුදු වෙන්න ඉන්න සාරිපුත්‍රට සම්පූර්ණ කතාව කිව්වොත්
ඊගාවට බුදු වෙන්න ඉන්න කෙනාට බොහොම පහසුවෙන් මේ සූත්‍රය හරහා අනුත්තර සම්‍යක් සම්බුද්ධත්වයට ගමන් කිරීමට හැකියාව. මෙන්න මේ සූත්‍රය විශේෂ සූත්‍රයක් වෙන මේක දේශනා කරන්නේ සාරිපුත්‍රට. සාරිපුත්‍ර බුදුන්ගේ මුවින් උපන් පුත්‍රයා හැටියට බොහොම සතුටටපත් වෙනෝ කොච්චර දුර දැක්ම දැක්කත් තථාගතවරයෙක් වෙනවා කියන පණිවිඩය ආරංචි ඒ නියත විවරණය ඊටමත් උතුම් කොට මුළු දහම් සභාවම සලකනවා වෙන්නේ. බුදුන් දේශනා කරේ එක යානයක් නොවෙයි. යානා තුනක් වෙන. ඒ බුද්ධ විඥාණය සමස්ත ලෝකෙටම එකවර නොතේරෙන නිසා වෙයි. සමස්ත ලෝකෙටම එකවර නොතේරෙන නිසා වෙයි. බුද්ධ විඥාණය ආකාර තුනකින් දේශනා කරපු එකක් වෙනවා. එකක් හීන යානය, අනිත් එක ප්‍රත්‍යේක බුද්ධ යානය, අනිත් එක මහා යානය මෙන්න. මේ මහා යානය කියන එක අනුශාසනා කරන්නේ නැත්තේ ඒ අවස්ථාව එළඹෙනකම් අනුශාසනා කරන්න බැරි නිසා වෙයි. නමුත් ගෞතම බුදුරජාණන් වහන්සේ බෝසත්වරු නිතර නිතර වර්ණනා කරේ නැtei කියලා කියන්න බැරි වෙයි. ඔය ත්‍රිපිටකය ඇතුලේ හීන යානයේ ඇතුලේ මෛත්‍රී බෝධිසත්වය ගැන විස්තර තියෙනවා වෙයි. අතීත දීපංකර බුදුන්ගේ විස්තර තියෙනවා වෙයි. ඒ අතීතය සහ අනාගත විස්තර ඕකේ චුට්ටක් දාලා තිබ්බට කට්ටිය කිව්වේ ඔක්කොම රහත් තුනෙන් පස්සේ අවසන් කියලා වෙන්නේ. අවසන් නැහැ කියන තැන ගෞතම බුදුරජාණන් වහන්සේ සාරිපුත්‍රට පෙන්වන සූත්‍රය මේක වෙයි. ඒ වගේම සාරිපුත්‍රට හේතුඵල ආකාරයට මේක කියලා දෙන්න කියලා කියන. සාරිපුත්‍ර කියනවා තථාගතයනි මේක හේතුඵල ආකාරයට අනික් කට්ටියන්ටත් උපමාවකින් තේරුම් ගන්න කියලා දෙන්න කිය. මොකක්දයි මේ කියපු හරුපේ? මොකක්දයි මේ කියපු කතාව? අනික් කට්ටියන්ට තේරෙන්නේ නැහැ නේද? ඒක උපමාවකින් පැහැදිලි කරන්නේ කියලා කියන. ඊට පස්සේ ගෞතම බුදුරජාණන් වහන්සේ ගිනිගත් ගයක් සහ එයින් පිටවීමේ දොරටුවක් ගැන මනා පැහැදිලි විග්‍රහයක් කරන. ඒ පිට වෙන දොරටුවෙන් තුන් ආකාරයක දරුවන් පිට වෙනවා කියලා කියන. ආර්ය බුද්ධ යානයට පිට වෙනවා කියලා කියනවා. ප්‍රත්‍යේක බුද්ධ යානයට පිට වෙනවා කියලා කියනවා. තථාගත සර්වඥතාණය තා ඥානය අතට අරගෙන ඊතර වෙන කට්ටියක් ඉන්නවා කියලා කියනවා. අපි මුලින් ශ්‍රවණය කරන්නේ හැමදාම සූත්‍රය තුල අවලෝකීතේශ්වර සහ මහසත් මෛත්‍රිය. මෙන්න මේ දෙදෙනාට එතනින් රින්ගන්න පුළුවන් කියලා කියනවා. ගුරු උපදේශ රහිතව. ගුරු උපදේශ රහිතව රින්ගන්න පුළුවන් කියලා කියනවා බුදුන්ගේ ධර්ම දොරටුව හරහා. හැබැයි ඒ කට්ටිය රින්ගනවා කියලා කියන්නේ අනන්ත ලෝක සත්‍ය කෙරෙහි උපන් මහා කරුණාදායාවෙන් කියලා කියනවා. බුදුන්ගේ කාර්යය කරන්න බලාගෙන එළියට යම් කිසි කෙනෙක් ආවොත් ඔහු තාමත් තථාගතයන්ගේ දරුවෙක් බව මතක තබා ගත යුතු වෙනවා. යම් කිසි කෙනෙක් එළියට ආවොත් ඔහු තාමත් තථාගතයන්ගේ දරුවෙක් බව මතක තබා ගත යුතු වෙනවා. නමුත් ඔහු එළියට එන්නේ සියලු සත්ත්වයින්ට පියෙක් වෙන්න වෙනවා. එතකොට තථාගතවරයෙක් නැති සමයක යම් කිසි කෙනෙකුට මෙන්න මේ සූත්‍රය පරිශීලනය කිරීමෙන් සාරිපුත්‍රට යන්න තියෙන දුර මෙහි ඉඳන් බැලීමට හැකියාව තියෙනවා. සාරිපුත්‍රගේ බුදු වෙන බුද්ධ ශේෂ්ත්‍රය මහරත්න ප්‍රතිමණ්ඩිත කියලා කිව්වා වෙනවා. ඒ වගේම විරජ කියන බුද්ධ ශේෂ්ත්‍රය තුල පහළ වෙන්නේ බෝසත්තුරු කියලා කිව්වා වෙනවා. ඒ කට්ටිය ආර්ය අෂ්ටාංගික මාර්ගය අවසන් කරපු කට්ටිය කියලා කියනවා. ඒ භූමිය පලිඟු මිනියෙන් සැදුනේය කියලා කියනවා. අලංකාර භූමිය කියලා කියනවා. සතරමං සන්ධි අට දිසාවට විහිදෙනවා කියලා කියනවා. එවන් හන්දි ලංකාවේ නැති වුණාට පිටරටවල් වල තියෙනවා. ඒව ඇතුලේ තියෙන මූලධර්ම වෙනෝ බුද්ධ භූමිය අලංකාර ප්‍රාසාද වලින් තැනිච්ච භූමියක් කියලා කියනවා. එහෙ කවුරුවක්වත් අවිද්‍යාපච්චය සංකාර කියන්නේ නැහැ කියලා කියනවා. එහෙ කෙලින්ම හොයන්නේ ප්‍රඥාව කියලා කියනවා. මොකද වීරියෙන් පරිපූර්ණ මිනිසුන් නුඹගේ බුද්ධ භූමියේ පහළ වෙනවා කියලා කියනවා. වීරියෙන් පරිපූර්ණ මිනිසුන්. එතකොට මෙහෙට බෝධිසත්වය ඇවිල්ලා මේ සූත්‍රය ශ්‍රවණය කරොත් මහා බෝධිසත්වෙක් කියලා මේ සූත්‍රය ශ්‍රවණය කරොත් මෙහෙ මිනිසුන්ට නැත්තේ වීරිය වේ. ගෞතම බුදුරජාණන් වහන්සේ
වීරිය කරපල්ලා කියලා දත් මිටි කාගෙන කඳුළු සලාගෙන එතර වෙයල්ලා කියලා සතර සතිපට්ඨානෙ දුන්න බෙන්. මේ සතර සතිපට්ඨානෙන් එතර වෙන කට්ටිය බුදුන්ගේ ධර්මය තේරුම්ගෙන බුදුන් වෙතට පැමිණි. අභිරුචියෙන් උත්සාහ වීරියෙන් මේ ධර්ම දොරටුව හරහා මේ 180 හරහා එතර වෙනවා කියලා කියනවා. බුදුන්ගේ විශ්ව දොරටුව කියලා කියන්නේ 180ට වෙන වර්තමානයේ. එදා සතර සතිපට්ඨානට වෙන්නේ. බුදුන්ගේ විශ්ව දොරටුව හරහා එතර වෙනවා කියලා. තවත් කට්ටියක් අභ්‍යන්තර ප්‍රඥාව මෙහෙवला තථාගතයන් වෙත පැමිණ මේ ධර්ම දොරටුවෙන් එළියට යනවා කියලා කියනවා. ඒ කට්ටිය ප්‍රත්‍යේක බුද්ධ යානයට අයිති වෙනවා කියලා කියනවා. ඒ කට්ටිය මුව රතය අපේක්ෂාවෙන් එළියට එන කට්ටිය කියලා කියනවා. මේවා තියෙන මූල ධර්ම වෙන. මුව රතය එළු රතය අපේක්ෂාවෙන් ආපු කට්ටිය ආර්ය බුදුවරු වෙනවා. මුව රතය අපේක්ෂාවෙන් එළියට එන කට්ටිය ප්‍රත්‍යේක බුදුවරු වෙනවා. ඒ කට්ටිය සම්බුදුවරු එහෙම වැඩම කරොත් හැංගෙනවා. එළියට බහින්න නැති වෙන්නේ. ප්‍රත්‍යේක බුද්ධත්වයට පත් වෙන කෙනා කටවහ ගන්නයි කියලා කියනවා. දොරටුව ගැන කතා කරන්න අයිතියක් නැහැ. නිවන් දැක්ක කියලා විතරක් කීමට අයිතියක් තියෙනවා. මම් බුදු උණයි කියලා කියන්න සිද්ධ වෙන තැනට පසේ බුදුරුන්ට යන්න වෙනවා. ඒකින්ද අනුශාසනා කරන්න එපා කියලා ගෞතම බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා. ප්‍රත්‍යේක බුද්ධත්වයට පත් වෙච්ච කෙනෙක් යම් කිසි හේකින් අනුශාසනා කරනවා නම් ඒ කාලයට අනුශාසනා කළ යුතු වෙනවා. සම්බුදුන්ට වැඩම කරන්න පුළුවන් අවස්ථාවක අනුශාසනා කරොත් ප්‍රශ්නයක් නැති වෙනවා. ධර්මයේ පවතින සමයක් තියෙනවා. ධර්මයේ නමින් හැඟවෙන ධර්මයේ පවතින සමයක් තියෙනවා. අන්න ඒක මෙන්න මේ 2020ට අවසන් වුණා වෙනවා. යම් කිසි කෙනෙක් මම් බුදු උණයි කියලා කිව්වට ප්‍රශ්නයක් නැතර. නමුත් හැංගෙන්න වෙනවා. මම් බුදු නෑ කියලා කියන්න වෙනවා. මොකද පසේ බුදුවරුන්ට ලෝකේ බාර දෙන්නේ නැති වෙනවා. ලෝකේ බාර ගන්න ඊට ඉහළින් කට්ටිය වැඩම කරනවා. ඉස්සෙල්ලම එන්නේ වසවර්ති මාරය වෙන්න. ඇවිල්ලා ඔබ බුදුන්ද දොරටුවෙන් එළියට ආවේ කොහොමද? කොමුද්‍රාව කොහොමද බුදුනේ විස්තර කියන්නේ කියලා කිව්වන් පස්සේ ඒකට සමහර විට මුක් කැට්ටිය පෙන්වන්න ඉඩ තියෙනවා. ඒ පසේ බුදුවරුන්ගේ ගුණයක් වෙනවා. නමුත් තථාගත ධර්මයට අභිරුචිව ඊතර වෙන කට්ටිය වෙන. ගිනිගත් ගෙයින් එළියට එන කට්ටිය වෙන. ඒ වගේම මේ ගිනිගත් ගෙයින් විශේෂ පුත්‍රයෝ වගේ එළියට එනවා කියලා කියනවා. ඔවුන් ගුරු උපදේශ රහිතව අනන්ත සත්‍යයන් කෙරෙහි උපන් මහා කරුණා දයාවෙන් දෙව් මිනිසුන්ට හිත පිණිස වැඩ පිණිස වෙසෙමින් සියලු ලෝක සත්‍ය ආයතර කිරීමට නිවන් දොරටුව නිකම් ප්‍රදානය කරනවා කියලා කියනවා. ඔවුන් මහා යානය හොබවන්නෝයි කියලා කියනවා. බුද්ධ විඥානය හොබවන්නෝයි කියලා කියනවා. සර්වඥතා ඥාණයට පත් වෙච්ච කට්ටිය කියලා කියනවා. අපි මුලින් ශ්‍රවණය කරන්නේ හැමදාම සූත්‍ර පාඨවල මුලින් ශ්‍රවණය කරේ ඒ බෝසත්වරුන්ගේ ගුණ වෙන. සර්වඥතා ඥාණයට ළඟා වෙච්ච කෙනෙක් කුට හැකියාව තියෙන්න ඕන නිවන් දොරටුව නිකම් ප්‍රදානය කරා. නිවන් දොරටුව ප්‍රදානය කරොත් අන්නේ දොරටුව බුදුන් වෙනවා කියලා කියනවා. බුදුන් කියලා කියන්නේ බුදුන් දීපු විශ්ව දොරටුව වේ. බුදුන්ගේ ප්‍රඥා බල මහිමයන් එතනින් එහා පවතින එකක් වෙනවා. නමුත් විශ්ව දොරටුව සියලු සත්‍යෝ ගලවා ගැනීමට හැකියාව තියෙන එකක් වෙනවා. එය භවග්‍රේ සිට අවීචිය දක්වාම දිගහැරෙන එකක් වෙනවා. මේ ගිනිගත් ගේ ඇතුළ අවීචිය සිට භවග්‍රය දක්වා සත්‍යව සිටින එකක් වෙනවා. ඔක ඇතුලේ මිනිස්සුත් සිටින. ඔක ඇතුලේ പ്രേත කුම්භාණ්ඩ නිර්පිසාච අසුර ඒ විතරක් නෙවෙයි. තිරිසන් සතුන් අපා දෙපා සිව්පා පෙනෙන නොපෙනෙන මනුස්ස අමනුස්ස සියලු සතුන් ඉන්නවා කියලා කියනවා. අනේ ගිනිගත් ගේ ඇතුලේ. මොන ගිනිගත් ගේ ඇතුලේ? මානසික ලෝකය ඇතුලේ. ඒක තමයි ගිනිගත් ගේ කියලා කියන්නේ. ගෞතම බුදුරජාණන් වහන්සේ නිරයට පෙන්වන්නේ මානසික ලෝකය වෙන. මේ මානසික ලෝකේ මරණ ගමන් අනිත් පැත්තට පණ ඇතුව උපදින එකක් වෙයි. තම තමන්ලාගේ ගාව තියෙන මානසික ලෝකේ පණ ඇතුව නිරේ උපදින. ඒ නිරය ගැන මහා ගැඹුරු විග්‍රහයක් ගෞතම බුදුරජාණන් වහන්සේ ගිනිගත් ගේ ඇතුලේ තියලා කරලා පෙන්වන. උපමා අලංකාර වලින් බුද්ධිමත් වූ ශ්‍රවණය කරත්වා කියලා අපි සූත්‍රයත් විශාල හේයින්
එය ශ්‍රවණය කරමුය කියලා කිව්වා. උපමා ලංකාර උපදේශ කතා. එම අවස්ථාවේදී ශාරිපුත්‍රයන්ගේ සිත සොම්නසින් පිරී ගියේ. එතුමෝ වහා නැගී සිට දෑත් එකතු කොට ඇදිගිලි බැඳ නමස්කාර කරමින් බුදුන් වහන්සේ ඉදිරිපිට මෙසේ පැවසූහ. මේ දැන් මම තථාගතයන් වහන්සේගේ ධර්ම ශබ්දය ඇසුවෙමි. මගේ සිත සතුටින් පිරී යයි. මම පෙර කිසි දිනක නොඇසූ විරූ දෙයක් අද ලැබුවෙමි. මා මෙසේ කියන්නට හේතු කවරේද? අතීතයේදී මා මෙවැනි ධර්මයක් බුදුන් වහන්සේගෙන් ඇසූ බව පමණක් මුත් දුටුවේ බෝධිසත්වවරුන් අනාගතයේ බුදු බව ලබන බවට අනාවැකි ප්‍රකාශ කරනු ලැබීමකි. අපට ඇතුළත් නොවීම වශයෙන් අප්‍රමාණ තථාගත ඥානය අපහට අහිමි වූයේ දැයි බලවත් සිත් වේදනාවක් හටගත්තේ විය. තථාගතයන්ණනි, මා නිතරම ගිරි කඳුරු, පර්වත, වනාන්තරයන්හි හෝ රුක් මුල්වල හෝ ඉඳගෙනද සිටගෙන හෝ සක්මන් කරමින්ද වාසය කරන කල්හි කල්පනාවට පැමිණියේ මා සහ අනෙක් අය එක හා සමානව ධර්මයේ ස්වභාවය වටහාගත් නමුත් තථාගතයන් විසින් අපගේ විමුක්තිය සඳහා හීන යානයක් දේශනා කළේ ඇයිද යන්නය. නමුත් වරද අපගේය, තථාගතයන්ගේ නොවේ. මා මෙසේ කියන්නේ ඇයි? අනුත්තර සම්‍යක් සම්බෝධියට වහල් වන සූත්‍රය දේශනා කරන තුරු කැමැත්තෙන් බලා සිටියේ නම් ඇත්තෙන්ම මහායානය තුලින් අපි විමුක්තිය ලබන්නෝ වෙමු. නමුත් අවස්ථාවෝචිත පරිදි උපාය කෞශල්‍ය යොදාගෙන ධර්මයේ දේශනා කරන ලද බව අපට තේරුම් ගැනීමට නොහැකි විය. ඒ නිසා බුදුන්ගේ ධර්මය ඇසූ ප්‍රථම අවස්ථාවේම අපි ඒ කෙරෙහි විශ්වාසය තබාගෙන ඒ මාර්ගය අනුගමනය කොට එහි අරහත් ඵලය ලැබගතිමු. තථාගතයන් වහන්සේ බොහෝ කාලයක සිට මේ දක්වාම දිවා රාත්‍රී මුළුල්ලේම මේ සිතුවිල්ලෙන්ම මම මටම අපවාද නගා ගතිමි. නමුත් දැන් මම පෙර නොඇසූ මේ ධර්මය සර්වඥයන් වහන්සේගෙන් ඇසීමි. මගේ සැක සංකා සියල්ල පහව ගියේ මගේ සිත කය දෙකම සන්තුෂ්ටියට පත් වූයේ විය. ශාන්ත සුන්දර නිවී සැනසීම අද්විය. මහත් පුදුමාකාර හැඟීමක් දැනෙන්නේය. ශාන්ත බවක්, ආරක්ෂාවක් දැනෙන්නේය. අද ඇත්තෙන්ම මා බුදුරදුන්ගේ පුත්‍රයාමිනි. බුදුන්ගේ ධර්මයේ තුලින් බුදුරදුන්ගේ මුවින් උපන් පුත්‍රයා වූයෙමි. බුදුරදුන්ගේ ධර්ම කොටස මම ලබා ගතිමි. ඉක්බිති ශාරිපුත්‍රයන් වහන්සේ එහි තේරුම ගාථාවකින්ද නැවත පවසති. මේ ධර්ම ශබ්දයේ ඇසීමෙන් පෙර නොලැබූ විරූදයක් ලද්දේවි. මාගේ සිත අධික සතුටින් ඉපිලී ගියේය. සියලු සැකේ නැමැති දැලෙන් මා නිදහස් විය. අතීතයේ සිට බුදුරදුන්ගේ ධර්මයේ ඇසීමේ වාග්ය ලද මා මහායානය නොදිටිමි නොකියමි. බුදුවරුන්ගේ ශබ්දය ඇසීමට ලැබීම ඉතා දුර්ලභය. එය සියලු සතුන් දුක් පීඩාවලින් නිදහස් කරයි. මා සසර ගමන අවසන් කර ඇත. මෙම ධර්මයේ ඇසීමෙන් මමද සියලු දුක් පීඩාවලින් නිදහස් වූයෙමි. මා කඳුනිම්නවල ගස් යටද සමහර විට වාඩිවද සිටගෙනද ඇවිදිමින්ද නිතරම මේ කරුණ ගැන සිතුවෙමි. මා විසින්ම රවටනු ලැබුවේ මන්දැයි මම මට තදින්ම දෝෂාරෝපණය කරගන්නට වීම. අපද බුදුන් වහන්සේගේම සව්වෝවම්. අපි එක සමානව සියලු කෙලෙස් වූන් ප්‍රකීන කොට අනුත්තර වූ විමුක්ති ධර්මය අවබෝධ කළවෙමු. එසේ වුවත් අනාගතයේදී මෙම ශ්‍රේෂ්ඨතම ධර්මය ලෝකයා හට ප්‍රකාශ කිරීමට අපට හැකියාවක් නොමැත්තේ විය. රන්වන් වූ රූප ශෝභාව,
දෙතිසක් වන මහා පුරුෂ ලක්ෂණයද 80ක් අසිරිමත් අනුලක්ෂණද දස වැදෑරුම් මහා බුදු බල සමග සියලු විමෝක්ෂයද යන මේවා මූර්තිමත් වන එකම විශිෂ්ට ධර්මය මට අහිමි විය. අෂ්ටදස විශේෂ ධර්මයන්ද මට නොලැබුණි. මෙසේ වූ විශිෂ්ට බුදුගුණ සියල්ලක්ම මට අහිමි විය. මා හුදකලාව විවේක සුවයෙන් ඇවිදිනා විට මහා පිරිසක් මැද්දේ වැඩ සිටිනා ලෝකනාථයන් වහන්සේ දැකීම සියලු සත්වයන් හට මහත් වූ පිහිට සදමින් උන්වහන්සේගේ කීර්ති කදම්බය දස දෙස පැතිරුණේය. මට හැඟුණේ මෙසේ වූ පිහිට මම නොලැබුණු බවකි. මෙය වූ කලී මා රවටා ගැනීමක් පමණකි. සෑම වේලෙහිම දිවා රාත්‍රී දෙකෙහිම මේ කරුණ ගැනම මගේ කල්පනාව යොමු විය. ලෝක පූජිතයන්න්ගෙන් මෙය විමසීමට අපේක්ෂාවෙන් සිටියෙමි. එනම් ඇත්තටම මේවා මට එහෙම වූයේද නැද්ද යන කාරණයයි. තථාගතයන්න් වහන්සේ නිතර නිතරම සියලු බෝසතුන් වර්ණනා කරති. එහෙයින් දිවා රාත්‍රී දෙකෙහි මා සිතමින් පසු වූයේ මේ ගැනමය. දැන් මට බුදුරජාණන් වහන්සේ අවස්ථාවෝචිතව පැවසූ ධර්මය ඇසෙයි. අචින්ත්‍ය වූ මේ ධර්මය සියලු සත්වයින් සියලු කෙලෙසුන්ගෙන් දුරු වූ බෝධි ශේස්ත්‍රය වෙත යොමු කෙරේ. වරක මම මිත්‍යා දෘෂ්ටිගෙන බ්‍රාහ්මණයින් අතර පිරිවැජී වූයෙමි. නමුත් තථාගතයන්ෝ මාගේ මනසේ ඇත්තේ කුමක්දයි දැනගෙන මිත්‍යා අදහස් මගින් උදුරා දමා නිර්වාණය දේශනා කළහ. මම ඒ තුලින් දෘෂ්ටි දෝෂයන්ගෙන් මිදුණෙමි. නිවීම පිළිබඳ ධර්මය නිර්වාණ ඵලය තේරුම් ගතිමි. දැන් මම නිවනට සපමිනියේ යයි මටම කියා ගතිමි. එහෙත් එය නියම නිර්වාණය නොවන බව මම දැන් දනිමි. යම් කලෙක මා දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් පරිපූර්ණව දෙව් මිනිසුන් සහිතව සියලු ලෝවැසියන්ගේ ගෞරවයට පාත්‍ර වන අවස්ථාවක් පැමිණෙයිද එවිට කිසිවක් ඉතුරු නොවි සියල්ල අවසන් වී ඇති නිර්වාණ ධාතුව සම්පූර්ණ නිවීම යයි මට කිව හැකිය. මහා පිරිස් මැද මා බුදු බව ලබන බව ප්‍රකාශ වූයේද එය ඇසීමෙන් මගේ සිත තුළ වූ සියලු සංකා දුරු විය. ප්‍රථමයෙන්ම මට බුදුන්ගේ ධර්ම දේශනාව ඇසුන විට මහත් ඇතිගැන්මක් සහ සැකයක් මා තුළ ජනිත විය. මේ බුදුන්ගේ වේශය මවාගත් යක්ෂයෙක්ද මාරයෙක්ද යනුවෙන් මගේ මනස අවුල්ව ගියේය. නමුත් බුදුන් වහන්සේ උපමා නිදර්ශන උපදේශ හා හේතුන් අනුසාරයෙන් මනාව කරන ලද දේශනාවෙන් පසුව මගේ සිත මුහුද මෙන් නිසල විය. ඇහුම්කන් දුන්නෙමි. සම්පූර්ණ සැකයෙන් නිදහස් විය. බුදුන් වහන්සේ මෙසේ වදාළ අතීත කාලවලදී ගණන් කළ නොහැකි බුදුවරුන් පරිනිර්වාණයට පත් වී ඇත. උපාය කෞශල්‍ය වශයෙන් එසේ විවේකගෙන ඇත. එසේම ඒ ආකාරයටම ධර්මයේද දේශනා කර ඇත. වර්තමානයේ සහ අනාගතයේ සිටින බුදුවරු ප්‍රමාණය ගණනය කළ නොහැක. උන්වහන්සේලාගේ උපාය කෞශල්‍ය මගින් එකම ධර්මයේ දේශනා කරනු ලබන්නේය. වර්තමාන තථාගතයන්න් ශාක්‍ය මුනි බුදුන් වහන්සේ සිදුහත්ව ඉපිද පසුව ගිහිගය අත්හැර ගොස් සම්බෝධි මාර්ගයට පැමිණ ධර්ම චක්‍රය කරකවති. එසේම සියලු තථාගතයන්න් වහන්සේලාද පෙරසේම උපාය කෞශල්‍ය යොදා ගනිමින් සත්‍ය ධර්මයේ දේශනා කරති. මෙය මාරයාගේ හැකියාවක් නොවේ. මෙසේ ධර්මයේ දේශනා කරන්නේ බුද්ධාවේශය මවාගත් මාරයාද නොවන බව මම සහතිකව දනිමි.
මා සැකේ ගිලී සිටි හේයින් මා සිතුවේ මෙය මාරයාගේ ක්‍රියාවන් බවය. ප්‍රකාශ කරන සියුම් නිර්මල ගැඹුරු ධර්මයෙහි ප්‍රණීත මිහිරි හඬින් දැන් මාගේ සිත මහත් වූ ප්‍රීතියෙන් ප්‍රමෝදයෙන් පිරී ගියේය. සියලු සැක සංකා සදහටම නැති විය. මම සත්‍ය ඥානයේ ස්ථිරවම පිහිටියෙමි. මම බෝසතුන් සම්බුද්ධත්වයට පත් කිරීම සඳහා ඔවුන්ට ධර්මයේ දේශනා කරමින් අනුත්තර වූ ධර්ම චක්‍රය කරකවන්නෙමි. එකල්හි බුදු වූ ශාරිපුත්‍රයන් හට මෙසේ කියති. ශාරිපුත්‍රයනි, දෙව් මිනිසුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත සියලු ලෝ සතුන් ඉදිරියේ දැන් ඔබට මෙසේ කියමි. අතීතයේදී කෝටි 20000ක් බුදුවරුන් ඉදිරියේ උතුම් වූ බුද්ධ මාර්ගය සඳහා නිරන්තරයෙන් මම ඔබට දේශනා කොට මාර්ගය පෙන්වා ගමන් කරවා ඇත. ඒ මගේ ධර්මයේ තුලින්ම ඔබගේ උපත සිදු කිරීම සඳහායි. ශාරිපුත්‍රය, අතීතයේදී මා ඔබට උගන්වා බලාපොරොත්තු වූයේ බුද්ධත්වය ලබා ගැනීමට අදිෂ්ඨානය කර ඒ ලබා ගැනීමයි. නමුත් ඔබට සියල්ල අමතක විය. ඒ වෙනුවෙන් ඔබ නිර්වාණය අවබෝධ කළ හැකියයි. ඔබගේ පෙර ප්‍රාර්ථනාව අනුව ඔබ විසින් අනුගමනය කරන ලද මාර්ගය ගැන ඔබට සිහි කරවනු කැමැත්තෙමි. ඔබට දැන් ආර්ය ශ්‍රාවක සමූහයන්ගේ අභිවෘද්ධිය හා බෝධිසත්වයන්ට දෙන උපදෙස් සඳහා මේ මහායාන සූත්‍රයේවත් සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය දේශනා කරමි. සද්ධර්ම පුණ්ඩරීක නම් බුදුවරුන් විසින් සිහියේ රඳවා ගනු ලබන, බුදුවරුන් විසින් ආරක්ෂා කරනු ලබන බෝසතුන්ට ධර්ම මාර්ගය පැහැදිලි කර උගන්වනු ලබන සූත්‍රාන්ත ධර්මයයි. සාරිපුත්‍රය, අනාගතයේ ඔබ ගණන් කළ නොහැකි, සීමාවකින් තොර, නොසිතිය හැකි කල්ප ලක්ෂ කෝටි ගණන්, ගිය තැන නොඑක් ලක්ෂ කෝටි ගණන් බුදුවරුන්ට ගෞරව පූජෝපහාර දක්වා උන්වහන්සේලාගේ තථාගත ධර්මය දරා පිළිපැද බෝධිසත්ව චර්යා ධර්මයක් සම්පූර්ණ කර පද්ම ප්‍රභා නමින් හැදින්වෙන සර්ව ප්‍රකාර පූජාවන්ට සුදුසු වූ විශිෂ්ට සර්වඥතා ඥානයෙන් යුක්ත වූ සුපිරිසිදු චර්යාවෙන් අනුන වූ ලෝකය අවබෝධ කරගන්නා ලද්දා වූ මිනිසුන් දමනයෙහි සියලු සමත්කම් ඇත්තා වූ දෙව් මිනිසුන්ගේ ශ්‍රේෂ්ඨ ගුරු වූ සම්මා සම්බුදුවරයෙකු වන්නේය. ඔබගේ බුද්ධ ශේෂ්ත්‍රය විරජනම් වේ. එම බුද්ධ ශේත්‍රය ශාස්ත්‍රීක සමතලා භූමි භාගයෙන්ද පිරිසිදු අලංකාර නිසංසල පරිසරයෙන්ද යුක්ත වන්නේය. දෙව් මිනිසුන් එහි ඇදී එනු ඇත. භූමිය පලිඟු මැණික් වලින් පිරී ඇති අතර පාරවල් සතරමන් සන්ධි වලින් අට දිශාවන්ට විහිදෙන්නේය. සෑම පාරක් දෙපස සත්රුවනින් සැදී වෘක්ෂයෝ පේලියට පිහිටා ඒවා ඵලයෙන් පිරියයි. පද්ම ප්‍රභා බුදුන් වහන්සේ සත්වයන්ගේ ඥාන දර්ශනය සඳහා යානාත්‍රේම දේශනා කරනු ඇත්තේය. චාරිපුත්‍රය, එම බුදුන් වහන්සේ පහළ වන කාලය අපවිත්‍ර නරක යුගයක් නොවේ. එසේ වුවත් උන්වහන්සේගේ මූලික ප්‍රාර්ථනාව අනුව යානාත්‍රේම දේශනා කෙරෙන්නේය. උන්වහන්සේගේ කල්පය මහා රත්න ප්‍රතිමණ්ඩිත නම් වේ. එසේ මහා රත්න ප්‍රතිමණ්ඩිත යන නමක් වීමට හේතුව නම් එකල බෝධිසත්වරු මහා මාණික්‍ය රත්නයන් ලෙස සැලකෙනෙහිනි. බුද්ධ ඥානයට හැර අන් කෙනෙකුට එහි බෝසතුන්ගේ ගණන නොපෙනී. එම බෝසත්වරු ඇවිදීමට සිතන විට පියමන් කිරීම සඳහා මාණික්‍ය පද්මයන් පැන නැගී
එම බෝසත්වරු පළමු වරට බෝසත් චර්යාවට පිළිපන් අය නොවේ. බොහෝ කලක සිටම බුද්ධත්වයට පත්වීමට කැමැත්ත ඇතිව කුසල මූලයන් වඩවාගත් අය වේ. මේ බෝසත්හු ගිනිය නොහැකි කෝටි සිය දහස් දසදහස් සංඛ්‍යාත බුදුවරුන් යටතේ නොකිලිටි බඹසර පුරුදු කළ අයවන්නෝය. ඔහු බුදුන්ගේ නිරන්තර ප්‍රශංසාවට ලක්වන්නේය. නිතරම බුදු නැන වර්ධනය කරමින් විශිෂ්ට වූ විදර්ශනාවක් අත්කර ගනිමින් සියලු ධර්ම න්‍යායන්ගේ ලෝකෝත්තර බලය ලබා ගැනීමෙන් විශේෂ පටුත්වය ලැබගත් සියලු සාර ධර්මයන්ගෙන් පිරිපුන් නිර්වාණය නම් ස්ථිර අධිෂ්ඨානයෙන් යුක්ත වූ මෙම බෝධිසත්වවරුන්ගෙන් එම බුද්ධ ශේස්ත්‍ර පිරී පවතින්නේය. ශාරිපුත්‍රේනි, පද්ම ප්‍රභා බුදුන් වහන්සේගේ ජීවිත කාලය බුද්ධත්වයෙන් පසු අන්තර් කල්ප 12ක් වන්නේය. එම බුද්ධ ශේස්ත්‍රයේ ජීවත් වන මිනිසුන්ගේ ආයු කාලය අන්තර් කල්ප 8ක් වන්නේය. පද්ම ප්‍රභා බුදුන් වහන්සේගේ අන්තර් කල්ප 12ක් වන ජීවිත කාලය ඉක්මවීමෙන් පසු උන්වහන්සේ ධෘති පරිපූර්ණ බෝසතුන්ට අනුත්තර සම්‍යක් සම්බෝධියට පත්වන බව නියත විවරණයක් දෙන්නේ යයි සියලු භික්ෂූන්ට නිවේදනය කරන්නේ. මෙම ධෘති පූර්ණ බෝසතුන් ඊළඟට බුදු වන්නේය. උන්වහන්සේගේ නාමය පද්ම වෘෂභ වික්‍රමින් බුදුන් වහන්සේ වේ. එම අරහත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේගේ බුද්ධ ශේස්ත්‍රය මාගේ බුද්ධ ක්ෂේත්‍රය මෙන්මය. ශාරිපුත්‍ර, පද්ම ප්‍රභා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසු උන්වහන්සේගේ නිර්මල ධර්මය අන්තර් කල්ප 32ක් මනාව පවතී. ඉන් පසු ප්‍රතිරූප ධර්මයේ වශයෙන් ධර්මයේ පරිහානි කාලය තවත් කල්ප 32ක් පවතී. එම අවස්ථාවේදී තථාගතයන් වහන්සේ ඒ තේරුම ගාථාවලින්ද විස්තර කරති. ශාරිපුත්‍රය, අනාගතයේහි ඔබ විශ්ව ඥානයෙන් යුත් බුදුවරෙක් වන්නේය. පද්ම ප්‍රභා නමින් බුදුවන ඔබ කෝටි සංඛ්‍යාත ගණන් කළ නොහැකි සත්ව සමූහයක් මුදාගන්නේය. ඔබ ගණන් කළ නොහැකි තරම් බුදුවරුන්ට දානමානදී බෝසත් චර්යාවන් සම්පූර්ණ කොට දසවිධ වූ බුද්ධ බලය සාක්ෂාත් කොටගෙන උතුම් වූ සම්බෝධි මාර්ගය අවබෝධ කරගන්නේය. ගිනිය නොහැකි කල්ප ගණන් ගත වූ පසු ඔබගේ කල්පය වූ ප්‍රභූත රත්න කල්පය පැමිණේ. ඔබගේ ලෝක ශේස්ත්‍රය විරජ නම් වේ. එම ලෝකය සුපිරිසිදුය, කැලලක් නැත, නිර්දෝෂය, කිලුටක් නැත. එහි පොළොව පලිංගු මිනියෙන් සැදුනේය. මාර්ග මායිම් රන්ඩම් වලින් අලංකාර වේ. නානා වර්ණයෙන් යුතු සත්‍රුවණින් සැදි වෘක්ෂයෝ මල් ඵලයෙන් පිරී ඇත. මෙහි සිටිනා බෝසත්වරු ස්ථීර අධිෂ්ඨානයෙන් පාරමිතා සම්පූර්ණ කොට විදර්ශනාවන් ප්‍රගුණ කොට සිටිති. සෑම බෝධිසත්වවරයෙකුම ගැනිය නොහැකි තරම් බුදුවරුන් යටතේ බෝසත් මාර්ගය මනාව අධ්‍යයනය කරනු ඇත. මෙම උතුම් පුරුෂයන් පද්ම ප්‍රභා බුදුන් වහන්සේ විසින් බුද්ධ මාර්ගයෙහි සමාදන් කරවනු ඇත. මෙම බුදුන් වහන්සේගේ කුමාර කාලයේදීම ගිහිගෙය සහ රාජ්‍ය සම්පත අත්හරි. එසේ වූ අන්තිමේ සිය දේශයෙහිම බුද්ධත්වයට පත්වන්නේය. පද්ම ප්‍රභා බුදුන් වහන්සේගේ ජීවිත කාලය අන්තර් කල්ප 12කි. එම ක්ෂේත්‍රයේ ජීවත් වන පුද්ගලයන්ගේ ආයු කාලය අන්තර් කල්ප 8කි. එම බුදුන්ගේ පරිනිර්වාණයෙන් පසුව ධර්මය අන්තර් කල්ප 32ක් පවතින අතර ඉන් පසුව ධර්මයේ වශයෙන් හැඟ වූ ප්‍රතිරූප ධර්මය අන්තර් කල්ප 32ක් පවතී. උන්වහන්සේගේ ධාතු දෙව් මිනිසුන්ගේ පූජෝපහාර පැවැත්වීම සඳහා නොඑක් දෙස බෙදා හැරෙන්නේය.
පද්ම ප්‍රභා බුදුන් වහන්සේ ඒ ආකාර වනුයේ ශ්‍රේෂ්ඨ වූ මුනිවර භාවයෙන් ගෞරවයට පාත්‍ර වන කිසිවෙකු හා සමානත්වයෙන් තොර වූ ජීවනවරයෙකු වන්නේ දෙයත් එසේ වූ ඔබ මහත් වූ සතුටට පත්වීම අතිශය උචිත වන්නේමය. ඒ වේලෙහි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව්වණක් පිරිසද දිව්‍ය නාග යක්ෂ ගාන්ධර්ව අසුර ගරුඩ කින්නර මහෝරග යනාදී වූ අනෙක් මහා පිරිසද ශාරිපුත්‍රයන් වහන්සේ ඒ සභාවේ සිටි සියලු දෙනා බුදුන් වහන්සේගෙන් අනුත්තර සම්‍යක් සම්බෝධියට විවරණ ලැබූ සැටි දැක බලවත් සතුටින් උද්දාමයට පත් වූහ. ඉක්බිති තමන් පෙරව සිටි උතුරු සලු මහත් ශ්‍රද්ධාවෙන් බුදුන්ට පූජා කළහ. තවද ශක්‍ර දේවේන්ද්‍රයෝද මහා බ්‍රහ්මයෝද තවත් ගැනිය නොහැකි තරම් කෝටි ගණන් දිව්‍ය පුත්‍රයෝද දෙව්ලොව මන්දාර මල්ද මහා මන්දාර මල්ද දිවසලු සමග බුදුන්ට පූජා කළෝය. ඔවුන් විසින් හෙළන ලද දිවසලු වර්ෂාවක් මෙන් අහසේ කැරකෙවෙන්නට විය. ඒ වේලෙහි කෝටි සත සහස්‍ර තූර්යනාදයෙන් අහස් කුස එකනින්නාද විය. තවත් මහත් දිවමල් වරුසාවක් පතිත වද්දී ඔවුහු මෙවදන් පැවසූහ. අතීතයේ බරණැසදී බුදුන් වහන්සේ ප්‍රථමයෙන් ධර්ම චක්‍රය කරකරනු ලැබුව. දැනුදු උන්වහන්සේ අනුත්තර වූ ධර්ම චක්‍රය කරකවයි. උතුම් චක්‍රය නැවතද කරකවයි. එහි තේරුම නැවත වතාවක් දිව්‍ය පුත්‍රයෝ ගාථාවලින් කියා මෙසේ විස්තර කළහ. අතීතයේ ඔබ වහන්සේ බරණැස් නුවරදී ධර්ම චක්‍රය කරකවමින් චතුරාර්ය සත්‍ය දේශනා කළසේක. පංචස්කන්ධයන්ගෙන් සෑදුණු සියලු දේ හට ගැනීම හා විනාශය විමර්ශනය කොට දක්වන ලදී. දැන් ඔබ වහන්සේ අනුත්තර වූ විශ්මිත ධර්ම චක්‍රය නැවතද කරකවයි. එම ධර්මය ඊතා ගැඹුරුය. තේරුම් ගැනීම අපහසුය. මෙය අවබෝධ කරගත හැකි අයගේ ගණන අල්පය. පෙරදී සිට අපි ලෝකනාථයන්ගේ දේශනාවන් අසා ඇත්තෙමු. නමුත් අපි කිසි දිනක මෙවන් පුදුමාකාර ගැඹුරු වූ ශ්‍රේෂ්ඨ ධර්මයක් අසා නැත. ලෝකනාථයෝ ධර්මය ප්‍රකාශ කළ අපි මහත් වූ ප්‍රීතියට පත් වූයෙමු. මහා ප්‍රඥාවෙන් යුත් ශාරිපුත්‍ර අද දින බුදුන්ගෙන් විවරණ ලැබීය. අපටද එලෙසම විවරණ ලබා නියතයෙන්ම බුද්ධත්වයට පත්වීමට හැකිවන්නේය. අපිද නොයෙකුත් ලෝක ධාතුවල ගෞරවයටද ශ්‍රේෂ්ඨත්වයටද පත්වන්නෝ වෙමු. බුද්ධ ක්ෂේත්‍රය සිතා නිම කළ නොහැකි අවස්ථාවට සුදුසුසේ උපාය කෞශල්‍ය සමග දේශනා කරන ධර්මයේ ශික්ෂණය ලැබුවෙමු. අප විසින් මේ ජීවිතයේදීද පෙර භවයන්හිදීද රැස් කරන ලද කුසලයෝ බුද්ධ මාර්ගය සඳහා පිහිට වෙත්වා. එම අවස්ථාවේදී ශාරිපුත්‍රයෝ බුදුන්ට මෙසේ පැවසීය. තථාගතයාණෙනි, දැන් මට තවදුරටත් සැකයක් හෝ පසුතැවීමක් හෝ නැත. පුද්ගලයෙකු වශයෙන් මා අනුත්තර සම්‍යක් සම්බෝධියට පත්වන බවට බුදුන්ගෙන් විවරණය ලැබුවෙක් වන හේිනි. මෙහි සිටින සිත සංසුන් කර ගැනීමට සමත් වූ 1200ක් වන පිරිස පෙර දවස සිට ධර්මයේ ශික්ෂණය වන්නේ නිරන්තරයෙන් බුදුන්ගේ ධර්මෝපදේශනයට භාජනව සිටින නිසාමය. මාගේ ධර්මය ඔබ උපතින් මහලු වියෙන් ලෙඩ දුකින් හා මරණයෙන් ගලවා ඔබට
පරම විමුක්තිය ලබා ගැනීමට හැකියාව ලබා දෙන්නේ යන ප්‍රකාශය ඔවුන් විසින් මනාව වැළඳගෙන ඇත. තථාගතයන් වහන්සේ ශෛක්ෂ සහ ශෛක්ෂස භාවය ඉක්මවා සිටින අය එකසේ ආත්ම දෘෂ්ටි, භව දෘෂ්ටි, විභව දෘෂ්ටි ආදී වශයෙන් වූ සාවද්‍ය මත බැහැර කළෝ නිවන අවබෝධ කරගත්හ. අභිමානවත් වූයේ වුවද දැන් ලෝකනාථයන්ගෙන් පෙර නොඇසූ විරු ධර්මයේ ඇසීමෙන් වික්ෂිප්තියට හා සැකයට පත් වූයේ වන මේ සිව්වනක් පිරිස වෙනුවෙන් ඔවුන්ගේ සැකය හා මුලාව පහ කර දැමීම සඳහා හේතුඵල ධර්මය දේශනා කරන ලෙස ආයාචනය කරමි ශාරිපුත්‍රයෝ කියා සිටියහ. බුදුහු ශාරිපුත්‍රයන්ට කියන්නේ සැරියුත්නි, බුදුවරු නොයෙකුත් උපමා නිදසුන් යනාදී උපාය කෞශල්‍යයන් මාර්ගයෙන් ධර්ම දේශනා කරන ලද්දේ ඒ සියල්ල කරනු ලැබුවේ අනුත්තර සම්‍යක් සම්බෝධිය ලබා ගැනීමට උපකාර වීම සඳහාය. බෝසත්වරු සම්‍යක් සම්බෝධියට පත් කරවනු සඳහාය. යන මේ ප්‍රකාශය මා විසින් පෙරදී නොකරන ලද්දේද? ශාරිපුත්‍රය, මම දැන් මෙම න්‍යායන් විස්තර කිරීම සඳහා තවදුරටත් උපමා නිදර්ශන යොදා ගනිමි. බුද්ධිමත් වූ මේ උපමා නිදර්ශන මගින් අවබෝධය ලබන්නාහුය. ශාරිපුත්‍රය, මෙසේ සිතන්න. එක් රටක, එක් නගරයක, එක් ගමක ප්‍රමාණ කළ නොහැකි ධන සම්පතින් යුත් බොහෝ කුඹුරු ඉඩකඩම් හිමි ගෙවල් දැසි දසුන් අයිතිව සිටි සිරුර රැලි ගැසෙන තරම් වයස වූ ගම්දෙටු පුරුෂයෙක් විසුවේය. ඔහුගේ මහත් ඉඩකඩ සහිත සුවිසල් මන්දිරයක් වූයේය. එහි වූයේ එක් දොරටුවක් මුත් එහි පදිංචියට විශාල මිනිසුන් සංඛ්‍යාවක් 100ක් 200ක් 500ක් තරම්ද වූහ. ඒ කාමර සහ ශාලාවන් දිරුම් දෙදරුම් වලට පාත්‍රව ඉපැරණි බවද පෙන්වයි. ඒ කුළුණු පාමුලද දිරීම් දක්නට විය. බාල්ක යටලීද අනතුරුදායක ලෙස කඩා වැටෙන තත්වයක පැවතිනි. මේ මැදුරු තුල එක්වරම මහා ගිනි ජාලාවක් හටගෙන නිවස වසාගෙන ගිනිදැල් පැතිර ගියේ වන මේ ගම්දිටු පුරුෂයාණන්ගේ පුත්තු 10ක් 20ක් 30ක් තරම් දෙනා නිවස ඇතුලේ සිටියෝ වූහ. මැදුරු හතර වටින් නගිනා ගිනිදැල් දුටු ගම්දිටු තෙමේ මහත් සේබියපත් වූයේ, කම්පණයටපත් වූයේ මෙසේ සිටිය. එනම් මේ ගිනිදැල් වෙලාගත් දොරටුව මැදින් මා පිටතට පැනගත්තේ. නමුත් මාගේ දරුවෝ සියලු දෙනා තවමත් ඔවුන්ගේ කෙලිසෙල්ලම්වල ගිලී ප්‍රීති වෙති. ගින්නෙන් වෙලාගත් නිවස තුල අනතුර ගැන කිසිවක් නොදැන අනවධානයෙන් 6ක් නොදනිති මොහොතකින් ගින්න ඔවුන් මැදිකොට ගනි. ඔවුන් වේදනාවෙන් මිරිකී දැවී යනු ඇත. එහෙත් ඔහු ඒ විඳින්නට සිදුවන මහා දුක්ඛය ගැන හදවතින් කිසිවක් නොසලකති. ඒන් මිදීමටද ඔවුන්ට කල්පනාවක් නැත. ශාරිපුත්‍රයනි, ගම්දිටු පුරුෂ තෙමේ දැන් මෙසේ සිතයි. එනම් මා ශරීර සහ බාහු බලයෙන් සවිමත්ය. මා මුන් උරයක ලාහවාගෙන හෝ දැවයක ඔසවා තබාගෙන හෝ නිවසෙන් පිටතට ගෙන ආයුධය යනුවෙනි. මේ පුරුෂයාට මෙසේද සිතේ. මේ නිවසට තිබෙනුයේ එක් දොරටුවක් පමණකි. එය කුඩා වූයේද පටු වූයේද වෙයි. මාගේ පුත්‍රයෝ බාලයෝද මුහුකුරා යෑමක් තවම දැනීමක් නැති අයද වෙති. ඔහු විනෝදය ලබනා තැනටම ලොල්ව සිටිනුවෝ එහිම වැටී ගින්නෙහි දැවී විනාශ වනු ඇත්තෝය. මේ බියකරු තත්ත්වය ගැන මම ඔවුනට කතා කළ යුතුය. මේ නිවස ගිනි දැල් වලින් වෙලාගෙන ඇත. ගින්නෙහි දැවී මිය යෑමෙන් වැළකීමට ඔවුන් වහායින් පිටත් විය යුතුය යනුවෙනි. එසේ සිතවින්ම ඔහු තම දරුවන්ට මෙසේ කතා කළෝය. දරුවනි, ඔබ සියලු දෙනා වහා එළියට එන්න.
පියා කරුණාබරව යහපත් වචනින් ඔවුන් ඇමතූ නමුත් ක්‍රීඩාවෙහිම ගැලී සිටි දරුවෝ පියාට ඇහුම්කන් දුන්නෝය. ඔවුන්ට අනතුරුක කල්පනාවක්ද බියක්ද නැත. නිවසින් ඉවත්වීමට කල්පනාවක්ද නැත. ඔවුන් ගින්දර කුමක්ද කියා දන්නේද නැත. අනුදුර කුමක්ද කියා දන්නේද නැත. ඔවුන් දන්නේ ක්‍රීඩා කිරීමටම පමණි. එහෙ මෙහෙ දුවමින් පියා කී දේ ගණන් නොගෙනම බලා සිටියෝය. එවේලෙහි ගම්දිටු තෙමේ මෙසේ සිටිය. මහා ගිනිදැලින් දැන් සම්පූර්ණ නිවස වෙලාගෙන ඇත. මා ඔවුන් සමග වහා පිටතට නොයන්නේ නම් ඔවුන් නිසැකයෙන්ම දැවෙන්නෝය. ඒ නිසා මා දැන් උපාය කෞශල්‍ය යොදාගත යුතුය. එවිට ඔවුන්ට අනතුරක් නොවී බේරී යාමට හැකි වේවි. පියා දරුවන්ගේ පැවතුම් තේරුම්ගෙන තිබුණි. ඔවුන් කැමති කුමන ක්‍රීඩා භාණ්ඩයටද ඒ එක් දරුවන් කවර ක්‍රීඩා භාණ්ඩයක් කෙරෙහි වැඩිපුර කුතුහලය සහ ආශාව දක්වන්නේද යන්න ගැන දරුවන්ට මෙසේ කියන්නේය. ඔබ කැමති ක්‍රීඩා භාණ්ඩයක් සොයා ගැනීම ඉතා දුර්ලභය. ඔබට හැකියාව ඇත්නම් ඒවා ඔබ නොගෙන යන්නේ නම් ඔබට ක්‍රීඩා කළ හැකි විවිධ වර්ගයේ රථ, එළු රථ, ගව රථ ඇත්තේ මේ දොරටුවෙන් පිටතයි. මේ ගිනිගෙන දැවෙන නිවසින් ඔබ වහා එළියට පැමිණිය යුතුය. එවිට මම ඔබලාට මේවායින් කැමති දෙයක් දෙන්නෙමි. එම අවස්ථාවේදී තම ප්‍රියා දුර්ලභ ක්‍රීඩා භාණ්ඩ ගැන කියන බස් ඇසීමෙන් දරුවෝ ඒවා අත්කර ගැනීමේ කැමැත්තෙන් පියාගේ වචනයෙන් හදවත් ධෛර්යමත් කරගෙන එකිනෙකා පසෙකට තල්ලු කර ගනිමින් එකිනෙකාගේ ඇඟේ හැපෙමින් මහත් කලබලයෙන් දැවෙන මන්දිරයෙන් වහා පිටතට ආවෝය. එම අවස්ථාවේ පියා සිය දරුවන් දැවෙන මන්දිරයෙන් නිරුපද්‍රිතව ඉවතට පැමිණ සිව් මන්දියක් අසල පිට්ටනියක සිටිනු දැක අනතුර පහව ගියේ සහනය දැනී සිතේ මහත් සතුටින් ඉපිලෙන්නට විය. දැන් සියලු දරුවෝ පියාණන්ට මෙසේ කියන්නෝය. පියාණෙනි, ඔබ අපට අජරත, මුවරත, ගවරත ආදී වටිනා කිලිබඩු ලබා දෙන්නට පිළින කෙලෙහිය. දැන් ඒවා අපට දෙනු මැන යනුවෙනි. චාරිපුත්‍රය, එම අවස්ථාවේදී ධනවත් ගම්දිටු පියතෙමේ සෑම දරුවෙකුටම එකම ප්‍රමාණයෙන් එකම ලක්ෂණයෙන් යුත් විශාල රථයක්ම බැගින් දුන්නේය. මෙම රථය මනා උසින් හා පළලින් යුක්ත වන අතර නොයෙකුත් මාණික්‍යයන්ගෙන්ද අලංකාර වී ඇත. ඒ රථවල සතර කුණ ගාන්ටා එල්ලන ලද්දේ විය. අලංකාර ලෙස සරසන ලද වියනින් යුත් අඹරාව විවිධ වූ දුර්ලභ වූ මාණික්‍යයන්ගෙන් ගැවසී ගත්තේය. රුවන් දම්වැලින් හා මල් මාලයන්ගෙන් විසිතුරු වූයේය. රථය සුව පහසු පුළුන් එලා සකසන ලද අලංකාර ඇතිරිලි හා පලස් ආදියෙන්ද රන්හුයෙන් විසිතුරු වූ කොට්ට මෙට්ටෙන්ද සමන්විත විය. මේ රථය සමාන පියවර තබමින් වාතවේගයෙන් ඇදීගෙන යාම සඳහා ශක්තිය ඇති ජව බල සම්පන්න වූද පුෂ්ටිමත් වූද අලංකාර සුදු ගෝනුන් රීහි බඳින ලද්දේ විය. රථයේ පසුපස යමින් එහි ආරක්ෂාව සැපයීමට මෙහෙකරුවෝද වූහ. මෙයට හේතුව කුමක්ද? මේ වයෝ වෘද්ධ ගම්දිටුවාගේ වස්තුව සීමා රහිතය. ඔහුට ඔහුගේ භාණ්ඩාගාර නොයෙකුත් වස්තු සම්භාරයෙන් පිරී ඉතිරිමින් පැවතුණි. ඔහු මෙසේ සිතන්නේය. ධන සම්භාරයන් අත්කර ගැනීමේ අවසානයක් නැත. මගේ පුත්‍රයන්ට කුඩා කරත්තයක ධනය දීම යුතු නොවේ. එය නිවැරදි නොවන්නේය. මෙම පුංචි ළමින් සියලු දෙනා මාගේ දරුවෝය. කිසිවෙකුට වෙනස්කමක් නොදක්වමි. මාගේ කැමැත්ත දරුවන් සියලු දෙනාට එකසේ සමානය. සප්ත රත්නයෙන් සැරසුණු ගණන් කළ නොහැකි පමණ මහා වාහන මට ඇත. මා සර්ව සාධාරණ සිතුවිල්ලෙන් මගේ එක් එක් දරුවාට ඒ මහා කරත්තම දිය යුතුය. මා වෙනස්කමක් නොකට යුතුය. කුමක් නිසාදයත් මගේ වස්තු සම්භාරයන් මහා කරත්තවලින් මුළු රටටම රටවැසියන් සිල් දෙනාටම වූද දුන්නේද
එය අවසන් වන්නේ නැත. ඉදින් ඒවා මගේ දරුවන්ට දුන්නේ නම් ඒ කොතරම් සුළු ප්‍රමාණයක්ද? ඒ වේලෙහි දරුවෝ සියලු දෙනා මහා කරත්තවල නැගී යන්නට වූයේ වෙනත් කිසිදු දිනක නොලැබුණු දෙයක් අත්වීමේ සොම්නස් සිත්වලින්ය. කිසි දිනක මෙවැනි ලාභයක බලාපොරොත්තු ඔවුන් තුළ නොවූහ. ශාරිපුත්‍රය, ඔබ මේ ගැන සිතන්නේ කුමක්ද? ඒ ධනවත් පුරුෂයා පක්ෂපාතීත්වයක් නොමැතිව සියලුම දරුවන් එකසේ සලකා සප්තමාණික්කෙන් සැදුම්ලත් මහා කරත්තමදී එහි මුසාවාදයක් වරදක් විද්‍යාමාන වන්නේ හෝ නොවන්නේ හෝ වේද? එනම් ඒ දරුවන්ට පළමුව වෙනත් තුන්යානයක් දෙන බව කියා පසුව වෙනත් එකම මහායානය දීමේ වරදක් දිස්වේද යනුයි. ශාරිපුත්‍ර මෙසේ පැවසීය. තථාගතයාණෙනි, බෝසත් මිනිසා ගිනිගෙන දැවෙන මන්දිරයෙන් පිටව ජීවිතය බේරා ගැනීමේ සරල මාර්ගය දරුවන්ට පෙන්වා දෙන්නේය. ඔහු වැරැද්දක් හෝ බොරුවක් හෝ කර නැත. මා මෙසේ කියන්නේ ඇයි? හේතුව නම් ඔවුන්ට ඔවුන්ගේ ජීවිතය බේරා ගැනීමට හැකි වූයේ නම් එයින්ම ඔවුන්ට වටිනා භාණ්ඩයක් ලැබුණේ වෙයි. උපාය කෞශල්‍යයේදීම තුලින් ඔවුන්ට අත් වූ ලාභය තව කොයිතරම් නම් වන්නේද? තථාගතයන්ණනි, ඒ ගම්දිටු තෙමේ ඊතා කුඩා කරත්තයක්වත් දරුවන්ට නොදුන්නේ නම් වුවද එහි ඔහුගේ මුසාබසක් නොමැත්තේය. හේතුව නම් ගම්දිටු පුරුෂයා තුල මුලින් තිබුණේ උපාය කෞශල්‍ය මගින් දරුවන් බේරා ගැනීමේ සිතුවිල්ලක්මය. මේ හේතුව කරන කොටගෙන මෙසේ වූ උපායක් යෙදීමෙහි බොරුවක් නොවන්නේමයි. ගම්දිටු පුරුෂයා ඔහු සතු දනෙහි සීමාවක් නොමැති බව දන්නේ එහි ඵලය තම දරුවන්ට අත්කර දීම අරමුණු කොට මහා වාහනයම එකසේ ඔවුන්ට දෙන්නේය යනු ඔහුගේ යම් මුසාවක් වූයේ යන ප්‍රකාශයෙහි අර්ථය කෙතරම් නම් ශුන්‍ය වීමක්ද? බුදුන් වහන්සේ ශාරිපුත්‍රයන්ට මෙසේ කියන්නේය. සාධු සාධු ශාරිපුත්‍රයනි, ඔබගේ ප්‍රකාශය එසේමය. ඒ වූ ආකාරයෙන් තථාගතයාණෝ සියලු ලෝවැසියන්ට පීතෘවරයාන කෙනෙකි. උන්වහන්සේ සියලු භය, බෙලහීන සංතාපයන් සහ අවිදු අන්ධකාරයන් සියලු ආකාරයෙන් සදාටම පහ කරන ලද්දේ වීය. ඒ සියලු දෙයින් මිදුනේ වීය. කිසිවක් ඉතිරිව නැත. උන්වහන්සේ අනන්ත වූ සර්වඥතා ඥානයෙන් හා ප්‍රඥාවන්ගෙන් සියලු ආකාරයෙන් සම්පූර්ණ වූයේය. බුදු බල සාක්ෂාත් කළහ. සියලු බියෙන් නිදහස් වූයේ වන උන්වහන්සේ සමෘද්ධි බල මහිමෙන් අගතැන් පැමිණියේ වූයේ වන උන්වහන්සේගේ ප්‍රඥා පාරමිතාව සහ උපාය කෞශල්‍ය බලය මස්තක ප්‍රාප්ත වූයේය. කිසිවකින් නොපසුබසින බුදුන් වහන්සේ මහා කරුණා දයාවෙන් සියලු ලෝවැසියන්ට යහපත හා සැපත සාදන්නේය. මේ ආකාර ගුණ සමුදායෙන් සම්පූර්ණ වූ උන්වහන්සේ ගිනිගෙන දැවෙන නිවාසයක් බඳු වූ ත්‍රිලෝක ධාතුක දුක්ඛාන්ධකාර ලෝකයේ උපදින්නේය. ත්‍රිලෝක ධාතුව ගිනිගෙන දැවෙන දි รา පත්ව ගිය පැරණි ගයක් වැනිය. ඉපදීම, මරණය, මහලු බව, ව්‍යාධිය, ජරාව, ශෝකය, දෝමනස්සය, මුලාව සහ උදාසීනත්වය හා රාග, ද්වේෂ, මෝහ ආදී වූ ත්‍රිවර්ගික විසද ගින්නෙන් සත්වයා මුදවා ගැනීමටද ඔවුන් ධර්ම මාර්ගයෙහි පිහිටුවා සම්‍යක් සම්බෝධියටද යොමු කිරීමටද උන්වහන්සේ උත්පත්තිය ලබති. එම සත්වයන්ට උගන්වා වැළඳ ගන්වා අනුත්තර සම්‍යක් සම්බෝධියට පත් කිරීමට ඉපැදී ඇත.
බුදුන් වහන්සේ ජාති ජරා ව්‍යාධි මරණ ආදී ගිනි දැල් වලින් සියලු සත්තුන් දැවෙමින් දරාගෙන සිටින බව පස්කම් සැපතෙහි ගැලී සිටින ධනවස්තු ලාභයන් සොයමින් අප්‍රමාණ දුක් වලින් පිරී සිටින සැටිද දකිති. තවද ඔවුන්ගේ ඇල්ම හා අල්ලා ගැනීම නිසා මේ ජීවිත කාලය තුලදී බලවත් වේදනා විඳිමින් සිටිනු දකිති. මරණින් මතු ඔවුහු අපාය නරකයන්හිද ප්‍රේත පිසාචාදීන් හෝ තිරිසන් සතුන් ලෙස හෝ ඉපදී අනේක දුක් විඳින්නෝය. ඔවුන් දිව්‍ය මනුෂ්‍යාදීන් ලෙස උපන්නේ වුවද අංගහිඟකම් නිසාද ශෝක හා චිත්ත පීඩා නිසාද දුක් විඳිති. ප්‍රියයන්ගෙන් වෙන්වීම හා අප්‍රියයන් හා එක්වීම මහත් දුකක් වේ. එසේ වුවත් සසර සත්වයා මේ ගොහොරුවේ ගිල ඔවුනොවුන් හා විනෝද වෙමින් 6-4ක් නොදැක අනතුරක් නොදැකම පසුවෙති. ඔවුහු කිසිදු තෘප්තියක් නොලබති. විමුක්තියද නොසොයති. ගිනිගෙන දැවෙන මන්දිරයෙන් පැන බේරීමට අදහසක් හෝ තැකීමක්වත් නැත. ත්‍රිලෝක ධාතුවේ තවමත් ගිනිගෙන දැවෙන මන්දිරය තුල ඔහු එහි මෙහි දුවති. එයින් වේදනාවක් දුකක් දැනුණද ඒ ගැන සැලකිල්ලක් නොදක්වති. ශාරිපුත්‍රේනි, බුදුහුමේ දකිති. දැක උන්වහන්සේ මෙසේ සිතනෝය. මම සියලු සත්වයන්ගේ පියා වෙමි. මා ඔවුන් දුකින් මුදවා ගත යුතුය. අනන්ත ප්‍රමාණ වූ සර්වඥතා ඥානයේ සන්තුෂ්ටිය ඔවුන්හට ලබා දෙමි. එහි ඔවුන්හට ප්‍රීති සුඛය විඳින්නට හැකි වන්නේය. පාරිපුත්‍රය, තථාගතයන්ෝ මෙසේ සිතූහ. මා එර්දි ප්‍රාත්‍යහාර බලය හා ප්‍රඥා බලයද යොදා ගනිමි. මම උපාය කෞශල්‍ය ඉවත දමමි. මෙසේ කොට තථාගතයන්ගේ ප්‍රඥා බල මහිමයෙන්ද උන්වහන්සේගේ සර්වඥතා ඥානයද උන්වහන්සේ සතු અભීත භාවයද ප්‍රශංසාවට පඳුරන නමුත් එයින් සත්වයිනට ගැලවීමට හැකියාවක් ඇතිවන්නේ නැත. හේතුව නම් ඔවුන් තවම ජාති ජරා ව්‍යාධි මරණ සංඛ්‍යාත සසර දුකින් ගැලවී නැතිවීමයි. ඔව්හු තවමත් ත්‍රිලෝක ධාතුව නැමැති දැවෙන මන්දිරයේ කිනි දැල් වලින් දැවෙමින් සිටින බැවිනි. ඔවුන්හට බුදුන්ගේ විඥානය තීරුම් ගැනීමට හැකිවන්නේ කෙසේද? චාරිපුත්‍රය, ගන්ධිටු පුරුෂයාට ඔහුගේ ශරීරයේ බාහු යුගලයේ තිබුණත් ඔහු ඒ යොදාගන්නේ නැත. නමුත් ඔහු ගින්නෙන් දැවෙන නිවසේ සිටින දරුවන් බේරා ගැනීමට බොහෝ සැලකිල්ලෙන් උපාය කෞශල්‍ය යොදාගත්තේය. ඉන්පසුව ඔවුන් සියලු දෙනාටම දුර්ලභ මැණික් වලින් සරසන ලද විශාල යාන දී ඇත. තථාගතයෝද එයම කළහ. උන්වහන්සේද සත්වයින් නිදහස් කර ගැනීමේ බලය හා અભීතකම තමා වෙත තිබුණද ඒවා යොදාගත්තේ නැත. ත්‍රිලෝක ධාතු දැවෙන මන්දිරයෙන් සත්වයන් බේරා ගැනීමට උන්වහන්සේ යොදාගත්තේ ප්‍රඥාව හා උපාය කෞශල්‍යයි. යානා 3ක් දේශනා කරන ලද්දේය. එනම් ශ්‍රාවක යානය, ප්‍රත්‍යේක බුද්ධ යානය හා බුද්ධ යානයයි. බුදුහු ඔවුන්ට මෙසේ වදාරති. ගිනිගෙන දැවෙන ත්‍රිලෝක ධාතුව තුල විසීමෙන් ඔබ කිසිවෙකුට සැපයක් නොවන බව වටහා ගත යුතුය. එහි ඇල්ම අත්හරින්න. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන පහත් අරමුණු කෙරෙහි ආශා නොකරන්න. ඔබ ඒවා කෙරෙහි බලවත් තෘෂ්ණාවෙන් ඒවාෙහි ඇලී ගැලී සිටියහොත් ඔබ විනාශයට පත්වන්නේය. ඔබ දුක්ඛදායක වූ ත්‍රිලෝක ධාතුවෙන් වහා නික්මී ආර්ය ශ්‍රාවක
ප්‍රත්‍යේක බුද්ධ සම්‍යක් බුද්ධ යන යානය අපේක්ෂා කළ යුතුය. දැන් ඔබට මම මේ ප්‍රතිඥාව දෙමි. එය කිසිවෙකුට අසහනයට පත් නොවේ. ඔබ විසින් කළ යුතු වන්නේ මේ සඳහා අනලස්ව උත්සාහ වැඩීමයි. තථාගතයන් වහන්සේ ඔවුන්ට මෙසේද කියන්නෝය. යානාත්‍රේ පිළිබඳ ධර්මයෝ බුදුරු විසින් පසස්නා ලද්දාහ. ඒවා ඔබ නිදහස් කොට බැඳීම් වලින් මුදවා ඔබ තුල ආත්ම ශක්තිය ඇති කරවයි. මේ යානෙහි සිත් ප්‍රබෝධ කොටගෙන පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ජංග, චතුර්විධ ඥාන, අෂ්ට විමෝක්ෂ, අෂ්ට සමාපත්තිය ආදී වූ ඵලයන් ලැබ අනතුරුව ශාන්ත සැනසීම ලබා ගත යුත්තේය. මේ අයුරින් තථාගතයාණන් උපාය කෞශල්‍ය යොදා සත්වයා විමුක්තිය කරා යොමු කරන්නෝය. ශාරිපුත්‍රය, යමෙක් අභ්‍යන්තර ප්‍රඥා තත්වයෙන් පිරිපුන් වූයේ තථාගතයන් වෙත එළඹේද, තථාගත ධර්ම අසා අදහා ප්‍රතිග්‍රහණය කරයිද, වීරිය උපදවා ඒ අනුව පිළිවෙත් පුරා වර්ධනය කර ගනිමින් ත්‍රිධාතුක සංසාරයෙන් එතර වීම සඳහා නිවන අවබෝධ කර ගැනීමට උත්සුක වෙද්ද, එවැන්නෝ ආර්ය වූ ශ්‍රාවකයාණය හොබවන්නෝ වෙත්. මේ පුද්ගලයන් එළු කරත්තය ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් ගිනිගෙන දැවෙන මන්දිරයෙන් පිටතට පැන දිවි ගලවාගත් දරුවන් හා සමානය. තවද සමහර සත්වෙක් බුදුන් වෙත පැමිණ තථාගත ධර්මය අසා පිළිගෙන අභිරුචියෙන් උත්සාහයෙන් නිසංසල පරිසරෙහි ප්‍රසාදයට පත්ව හුදෙකලාව වෙසෙමින් ගැඹුරු ඥානයේ මෙහෙයවා හේතුඵල ස්වභාවයන් ප්‍රත්‍යක්ෂ කොටගෙන විශිෂ්ට ඥාන දර්ශනය ස්වයං සිද්ධ කර ගනිද්ද ඔහු ඒ ප්‍රත්‍යේක බුද්ධ යානයේ භාජනය කෙරෙති කියනු ලැබේ. මේ අය මුවරතය අපේක්ෂාවෙන් ගිනිගෙන දැවෙන නිවසින් පිටතට පැන ගොස් දිවි ගලවාගත් දරුවන් හා සමාන වෙති. තවත් සමහර සත්වෙක් බුදුන් වෙත එළඹ තථාගතයන්ගේ ධර්මයේ ශ්‍රවණය කර විශ්වාස කර පිළිගෙන අභිරුචියකින් උත්සාහ වීරියෙන් සර්වඥතා ඥානය, තථාගත ඥානය, සම්‍යක් සම්බුද්ධ ඥානය ගුරුපදේශ රහිතවම අත්කර ගන්වියේ, අභීත වූයේ, විශිෂ්ට බුද්ධි බල සමෘද්ධ වූයේ, අනන්ත සත්වයන් කෙරෙහි උපන් මහා කරුණා දයාවෙන් දෙව් මිනිසුන්ට හිත පිණිස වැඩ පිණිස වෙසෙමින් සියලු ලෝවැසියාගේ පරව විමුක්තිය සලසයිද ඒ ඔව්හු මහායානයේ වැළඳගත් හැයි කියති. බෝසත්වරු මේ යානයේ වැළඳ ගනිති. එහෙයින් ඔව්හු මහායානාවන් දැක්වේ. ඔව්හු විසිතුරු ගවරතේ ලැබීමේ අපේක්ෂාවෙන් ගිනිගෙන දැවෙන ගෘහයෙන් පිට වූ දරුවන් හා සමාන කෙරෙති. ශාරිපුත්‍රය, ඒ ගම්තිටු තෙමේ දැවෙමින් තිබෙන මන්දිරයේ සියලු දරුවන් නිරුපද්‍රිතව අභයස්ථානයකට පැමිණි බව දැක තමා සතුව අසීමිත ධන සම්භාරයක් ඇති බව සිහියටගෙන සෑම දරුවෙකුටම මහා රථයක්ම දෙනසේ සියලු සත්වයන්ට පියාණන් වන තථාගතයන් වහන්සේද ත්‍රිධාතුක ලෝකයේහි අනතුරුදායක භයංකර මාවත්වල සැරිසරන සත්වයන් ඒ අනතුරු ස්වභාවයෙන් මිදීමට නිර්වාණ ධාතුව අපේක්ෂා කොට බුදුන්ගේ ධර්ම දොරටුව හරහා නික්ම යාමට කරන උත්සාහය බලා මාහටද සීමා ඉක්මවන, ප්‍රමාණය ඉක්මවන ප්‍රඥාවද බුද්ධ බලයන් ආදී වූ බුද්ධ ශක්තියින්ගෙන් සමෘද්ධ වූ ධර්ම භාණ්ඩාගාරයක් ඇත්තේමය. සියලු ලෝවැසියෝ මාගේ දරුවෝය. මා ඒ සියල්ලන්ටම එකසේ මහායානයමදී ඔවුන්ට තනි තනිවම නිවන් යාමට ඉඩ නොහැර ඔවුන් සියල්ලන්ම තථාගතයන්ට පොදු වූ පරිනිර්වාණ ධාතුවට ගත යුතුය.
ඔවුන් ත්‍රිධාතුක දුක්ඛ ස්කන්ධයෙන් මුදවා මුනිවරයන් විසින් පසන්නා ලද නිර්මල ආශ්චර්ය අద్භූත පරම සුවය උපදවන්නා වූ සර්වඥයන් වහන්සේගේ ධ්‍යාන සමාධි විමෝක්ෂ සංඛ්‍යාත එකම ස්වરૂප වූ එකම ලක්ෂණ පරිපූර්ණ වූ ක්‍රීඩා භාණ්ඩම තිය යුත්තේය. ශාරිපුත්‍රය, ගම්දිටු පුරුෂයා දරුවන්ගේ සිත් ගැනීම සඳහා යානා 3ක් ඉදිරිපත් කරයි. නමුත් පසුව සියල්ලෙන් පිරුණු අලංකාර මැණික් වලින් සැරසුණු මහා කරත්තයක් ලබා දී. එය ආරක්ෂිතයි. සියලු සැප පහසු වලින් යුක්තයි. මේ නිසා ගම්දිටු තෙම බොරුකාරයෙක් නොවේ. තථාගතයන්ද කළේ එසේමය. එහි බොරුවක් නැත. උන්වහන්සේද ප්‍රථමයෙන් යානා 3ක් දේශනා කළසේක. සත්වයන්ගේ අවධානය ඒ දෙසටගෙන මාර්ගය පෙන්වා දුන්නේය. නමුත් පසුව ඔවුන් ගලවා ගැනීමට මහා යානය දේශනා කළේය. ශාරිපුත්‍රය, බුදුන් වහන්සේගේ උපාය කෞශල්‍යයේ බලය යොදා ගැනීම ඔබ තේරුම් ගත යුතුය. එසේ කිරීමට හේතුව නම් බුද්ධ යානයේ වෙනස්කම් පෙන්වීමට යානා 3ක් දේශනා කිරීමය. බුදුන් වහන්සේ නැවත වරක්ද එහි තේරුම් ගාථාවලින් කියන්නේය. එක් කලෙක කිසියම් ගම්දිටු පුරුෂයෙක් විසිය. ඔහුට සුවිසල් නිවසක් අයිතිය. එය ඉපැරණි. කඩා වැටමින්ද තිබුණි. ශාලාවල් උසය. එහෙත් තත්වය අඩමානය. කුළුණු පාමුල දිරමින් පවති. බාල්ක යටලී තිබුණේද ඇලවෙමිනි. අත්තිවාරම්පිය ගැට පේලි තිබුණේ ගරා වැටෙමිනි. දිදිරමින් විනාශ වෙමින් ඇත. බිත්ති හා වෙන් කිරීම්වල කපරාරු පතුරු ගොස් ගැලවී වැටේ. සෙවිලි කලද එක් එක් අතට විසිවී වැටී ඇත. පරාල යටලී බුරුල්ව ඇත. කුණු කසල වලින් අවට පිරී තිබුණි. මෙම මන්දිරයේ 500ක් පිරිසක් ජීවත් වෙති. එහි උකුස්සන්, බකමූණන්, රාජාලියන්, කපුටන්, හූනන්, පරවියන්, සර්පයන්, පොළඟුන්, ගෝනුස්සන්, 100ක් පාද ඇති, 1000ක් පාද ඇති සතුන්, කුරුමිනියන්, දඩයම්පල්ලන්, මීයන්, ඌරුමීයන් යනාදී සත්ව වර්ගද වූහ. එහි කැතකුණු වලින් අසූචි වලින් පිරී ගලා ගිය අතර ගොම කුරුමිනියන් ආදීන්ගෙන් පිරුණි. නරියන්, වෘර්කයන් එම කුණු ගොඩවල් වල තිබුණු මියගිය සතුන්ගේ සිරුරු අදිමින් ඉරා කමින් සිටිති. බල්ලෝ තැන තැන තිබුණ ඇටකටු එකිනෙකාගෙන් උදුරා ගනිමින් පුරකමින් දුවති. උන් සෑම තැන කුසගින්නෙන් තැතිගෙන දුර්වලව ආහාර සොයමින් පුරමින් කෑගසමින් දුවති. එකිනෙකාට විලිස්සමින් සපා කාගත්තෝය. මෙම මන්දිරයේ සෑම තැනම කලකෝලාහල ඉතා භයංකාර විය. මිනිමස් කන්නට බලා සිටි යක්ෂයන්ගෙන්ද රාක්ෂයන්ගෙන්ද නපුරු භූතයන්ගෙන්ද ගහනව තිබිනි. විෂකුරු සත්වයන් සෑම තැන ජීවත් වූහ. රුදුරු පක්ෂීන් හා තවත් මුර්ගයන්ද තැන් තැන්වල උන්ගේ පැටවුන් රකිමින් සිටියද පිටත සිට හඹා එන යක්ෂයන් විසින් උන් අල්ලා කනු ලබති. මෙසේ දරුවන් කා දමන වෘක්ෂයන් තව තවත් දරුණු වෙති. භයානක ශබ්ද නංවති. බිම වැතිරී සිටින කුම්භාණ්ඩයන්ද එහාට මෙහාට ගමන් කරමින් ඔවුන්ට උවමනා විදිහට හැසිරෙති. සමහර විට ඔහු බල්ලන්ගේ දෙපයින් අල්ලාගෙන බිරීම නතර කරන තුරු පහර දෙති. පාදක බෙල්ල වටා කරකවා උන් භයටපත් කොට සතුටු වෙති. යක්ෂයින්ද ඕනෝන් කමින් ජීවත් වූ නිර්වත් ප්‍රේතයින්ද එහි ජීවත් වෙති. මහත් භයංකාරව හඬ නංවමින්
කෑම සොයති. බෙල්ල ඉදිකටුවත් තරම් කුඩා වූ ප්‍රේතයෝ සිටිත් ගවහිස් ඇතිව සිටින රාක්ෂයෝ මිනිසුන් මරා කති. බල්ලන්ද ගිල දමති. රැලි ගැසුණු විසිරුණු කෙස් ඇති රකුසෝ කුසගින්නෙන් පිපාසයෙන් ඇවිදිමින් සිටියහ. රකුසන් හා කුසගින්නෙන් පෙළෙන පිසාචයන්ද නපුරු කුරුල්ලන් මුර්ගයන්ද කුසගින්නෙන් සෑම දිසාවෙන් පැමිණෙති. උන් ජනේල කවුළු වලින් සෑම වෙලාවකම බලන්නෝය. මෙම භයංකාර දිරාගිය නිවස අයිතිව සිටි මිනිසා එම මන්දිරයෙන් පිටතට ගොස් තිබුණි. ක්ෂණයකින්ම ගින්නක් ඇති වී සතර දිසාවෙන්ම ගිනි නගින්නට විය. මුක්කු කන හා පරාල ශබ්ද නගමින් පුපුරමින් දැවේ. බිත්ති කණු කඩා වැටෙන්නට විය. නොයෙකුත් යක්ෂ භූතයෝ මහ හඬින් කෑ ගසන්නට වූහ. බකමූණන්, උකුස්සන්, රාජාලියන් සහ අනිත් පක්ෂීන්ද කුම්භාණ්ඩයන් සහ යක්ෂයන්ද පුදුමයටත් භීතයටත් පත් වූ උන් සියල්ලෝ බේරී එළියට යන්නේ කෙසේදැයි නොදැන සිටියෝය. මුර්ග සතුන්, විෂගෝර සතුන් ඔවුන්ගේ ගුල්වල පඳුරුවල සැඟවුණෝය. මද කුසල් ඇති කුම්භාණ්ඩ පිසාචයන්ටද මෙය බලපෑවේ. එකිනෙකා ඉරා ගනිමින් මරා ගනිමින් ලේබුමින් ඔවුන්ගේ මස් කති. මෙම අවස්ථාව වන විට එම මන්දිරයේ සිටි බොහෝ පිරිස් මිය ගොස් මෘත ශරීර තිබුණි. සෑම තැනම දුගඳ පැතිරෙමින් පවතී. සියක් පාද, දහස් පාද, ලක්ෂ පාද සත්වයන්ද ගින්නෙන් පිලිස්සී දැවී සිටි අතර කුම්භාණ්ඩ රාක්ෂයන් විසින් ලුහු බඳිනු ලැබුවෝය. සාගින්නෙන් සිටි පිසාචයන්ගේ හිස් වසාගෙන ගිනි දැල්වෙමින් තිබුණි. කුසගින්න හා පිපාසය පැතිරී යන මේවායින් මන්දිරයේ සිටි සත්වයෝ ව්‍යසනයට පත් වූහ. ගින්නෙන් දැවෙමින් තිබුණ භයංකාර නිවස දෙස එහි අයිතිකාර වෘද්ධ ගම්දිටු මිනිසා බලා සිටියේය. ඔහුට මෙසේ ඇසෙන්නේය. ටික වේලාවකට කලින් ඔබගේ නොයෙක් දරුවෝ සෙල්ලම් කිරීමට මන්දිරයට ගියෝය. ඔවුන් කරුණ තේරුම් ගැනීමකින් තොරව විනෝදයෙහි ඇලී සිටිති. ගම්දිටු මිනිසා මේ ඇසූ විගසම දරුවන් බේරා ගැනීමට ඔවුන්ට අනුතුරු ඇඟවීම සඳහා දැවෙන මන්දිරයට ඉක්මනින් ගියේය. ගින්නෙන් ඔවුන් දැවීම වළක්වාලීම ඔහුගේ අරමුණයි. නරක භූතාත්ම විෂගෝර සත්වයන් සිටින්නේ ගින්න පැතිරෙමින් පවතී. බොහෝ දුක් වේදනා එකින් එක බියකරු ලෙස සිදුවේ. විෂගෝර සර්පයන්ද, පොළොඟුන් මෙන්ම යක්ෂයන්ද, කුම්භාණ්ඩයන්ද, වෘර්කයන්, නරියන්, බල්ලන්ද, යක්ෂයන්, කුරුමිනියන්, බින්ගුණ්ඩන් වැනි සතුන්ද කුසගින්නෙන් පිපාසයෙන් ඇවිදිති. ඇත්තෙන්ම මේ බිය ඉපදවීමට කරුණකි. නමුත් මේ ගැන පුත්‍රයන්ට තේරුමක් නැත. පියාගේ අවවාදය ගණන් නොගෙන ඔහු ක්‍රියා කරමින් සිටියෝය. ක්‍රීඩාව නතර වූ විට ගම්දිටු මිනිසා මෙසේ හිතන්නේය. මගේ පුත්‍රයන් හැසිරෙන්නේ මෙසේය. ඔහු මගේ දුක් සන්තාපය වැඩි කරති. දැන් මේ මන්දිරය ඇතුළත කිසිදු සතුටක් නොමැත. ඒත් මගේ පුත්‍රයෝ තවමත් ක්‍රීඩාවේ ලොල් වී සිටිති. මගේ උපදෙස් පිළිගැනීමට හෝ කැමැත්තක්ද නැත. ඔවුන් ගින්නෙන් දැවී යනවා ඇත. ඒ නිසා මිනිසා උපක්‍රමයක් හෙවත් උපාය කෞශල්‍ය යොදා ගනී. ඔහුගේ දරුවන්ට ඔහු මෙසේ කියන්නේය. බොහෝ දුර්ලභ පුදුමාකාර ක්‍රීඩා භාණ්ඩද පුදුමාකාර මහීෂ එළු මුව කරත්තද මා සතු ඇත. එම කරත්ත ඔබට පිටතට පැමිණ බැලිය හැකිය. එම කරත්ත ඔබ වෙනුවෙන් අලංකාර කර ඇත. ඔබ කැමති ආකාරයට කැමති දෙයක් තෝරාගෙන කැමති ආකාරයට ක්‍රීඩා කර විනෝදවන්න. මෙම විස්තරය ඇසූ දරුවෝ සියලු දෙනා
තරඟයට පොර කමින් මන්දිරෙන් එළියට පැමිණ මන්දිරයේ මිතුලි රැස් වූහ. ගම්දෙටු මිනිසා සිය දරුවන් දැවෙන මන්දිරයෙන් පිටතට එනු බලමින් හතරමං හන්දියක සිට සිංහාසනයට වී අසුන්ගෙන බලා සිටියේය. ඔහු තමාටම ස්තුති කර ගනිමින් මෙසේ කීවේය. මා දැන් තෘප්තියට පත්වීමි. සෑහීමකට පත්වුනිමි. මෙම දරුවන් මගේය. ඔවුන් නොසන්සුන්කමින් තේරුම් ගැනීමක් නැතිව මෙම භයානක මන්දිරයට ඇතුල් වූහ. එහි භයානක සත්වයන් විසකුරු සත්වයන් ඇත. මහා ගිනිදැල් සතර දිසාවෙන් බුරබුරා නැගෙමින් ඇත. එහෙත් ඔවුන් ක්‍රීඩාවට ලොල් වී බැඳී ඇත. දැන් මා ඔවුන් බේරාගෙන ඇත. අන්තරාදායක තත්වයන්ගෙන් බේරාගෙන ඇත. එම අවස්ථාවේදී සුව පහසුව වාඩි වී සිටි පියා දුටු දරුවෝ ඔහු වෙත ගොස් මෙසේ කියනවා. ඔබ කලින් පොරොන්දු වූ ආකාරයට 3 ආකාරයක රුවන් කරත්ත අපට දෙන්න. ඔබ පැවසුවේ අප මන්දිරයෙන් පිටතට පැමිණියේ නම් අප සඳහා 3 ආකාර කරත්ත ඇති බවයි. අපට කැමති ආකාරයකට කරත්ත තෝරා ගනිමු දැන්. මේ ඒට වෙලාවයි. ඒ නිසා එම කරත්ත අපට දෙන්න. ගම්දිටු මිනිසා සතුව නොයෙක් ධන සම්භාරයෙන් පිරුණු භාණ්ඩාගාර බොහෝ තිබුණි. රන් රිදී මුතුමැණික් සක් අගස්ති හා වටිනා දේවලින් මහා කරත්තය පුරවා අලංකාර කර තිබුණි. අත්වැල් එම කරත්තය වටා සිටුවා තිබුණ අතර සෑම පැත්තෙන්ම සීනු එල්ලා තිබුණි. රන් කඹවල මුතු එල්ලා සරසා තිබුණි. සෑම තැනම රනින් කළ මල් මාලා එල්ලා තිබුණි. මේ සැරසිලි විවිධ වර්ණයන්ගෙන් යුක්ත වන අතර සිනිඳු සේදවලින් සාදන ලද පුළුන් කොට්ට අතුරා තිබුණි. ඒවා දහස් දසදහස් ගණනින් වටිනා ඒවා විය. ඒවා පිරිසිදු වූ අතර සුදු පැහැයෙන් බබලන්නට විය. තවද සුදු ගවයින් සිටි අතර ඔවුන් මහත් කඩවසම් ගතියෙන් යුක්ත වූ අතර ඔවුන් මාණික්‍ය කරත්ත ඇදීමට යොදාගත් වුන්ය. රැක බලා ගැනීමට සේවකයෝ සහ ආරක්ෂකයෝ වූහ. මෙම පුදුමාකාර කරත්ත සෑම දරුවෙකුටම පොහොසත් පියා තෑගි කළේය. දරුවන් ඉතා සන්තෝෂයට පත්වෙමින් නටමින් මාණික්‍ය කරත්තවලට නැංගෝය. විනෝද වෙමින් සන්තෝෂයෙන් බාධාවකින් තොරව සෑම දිශාවකටම කරත්ත පැද වූයෝය. ශාරිපුත්‍ර මමද මෙම පොහොසත් මිනිසායයි ඔබට කියමි. බොහෝ ශාස්තෘන් අතර පූජනීය වූ මම සියලු ලෝක සත්වයන්ට පියාවෙමි. සියලු සත්වයින් මගේ දරුවෝය. නමුත් ඔවුන් ලෞකික ආශාවෙන් ගැඹුරට ඇලී ගැලී ඇති බැවින් ඔවුන්ගේ ප්‍රඥාව ටිකෙන් ටික අඩුවෙමින් පවතී. ත්‍රිලෝක ධාතුවෙහිම ආරක්ෂක ස්ථානයක් ඇත්තේ නැත. එය ගිනිගෙන දැවෙන නිවස හා සමානය. බොහෝ දිනාට දුක් වේදනා විඳීමට සිදුවීමෙන් ඒ බීකරු වී ඇත. ජාති, ජරා, ව්‍යාධි, මරණ මේ ගින්න වැනිය. ඒවා බියකරු ලෙස නිතරම බුරබුරා නැගෙමින් තිබේ. තථාගතයාණෝ ත්‍රිලෝක ධාතුෙහි ඇති ගිනිගෙන දැවෙන මන්දිරයෙන් දැනටමත් පිටතට ගොස් ඇත. ශාන්තව, නිදහස්ව, ආරක්ෂිතව වන තැනිතලාවල ජීවත් වන්නෝය. නමුත් මේ ත්‍රිලෝක ධාතුව මා සතුය. එහි ජීවත් වෙන සියලු සත්වයන් මාගේ දරුවෝය. දැන් මෙම ස්ථානය දුක් වේදනාවලින් බොහෝ පිරුණේය. සත්වයන් බේරා ගැනීමටත් ඔවුන් ආරක්ෂා කර ගැනීමටත් සිටින එකම පුරුෂයා මාය. නමුත් මා ඔවුන්ට උගන්වා උපදෙස් දෙනු ලැබුවත් ඔවුන් මගේ ඉගැන්වීම් විශ්වාස කරන්නේද පිළිගන්නේද නැත. හේතුව නම් ඔවුන් ආශාවන්ගෙන් මුලා වී ඇත. ලෞකික ආශාවන්ගෙන් ගැඹුරට ගිලී ඇත. ඒ නිසා මම උපාය කෞශල්‍ය යොදමි.
ඔවුනට යානා 3ක් දේශනා කළේ ත්‍රිලෝක ධාතුවේ ඇති දුක් වේදනාවන් සියලු සතුන්ට තේරුම් කර දීම සඳහාය. තේරුම් කිරීම සඳහා මාර්ගය මා දේශනා කර ඇත. එයින් ඔවුන්ට දැවෙන ලෝකයෙන් ගැලවිය හැක. මගේ පුත්‍රයන් මගින් ඔවුන්ගේ මනස ඒ අනුව සකස් කරගත යුතුය. ඔවුන්ට 3 ආකාරයට තේරුම් ගැනීමටත් ෂඩ් අභිඥා බලය ලබා ගැනීමටත් හැකිවන්නෝය. එවිට ඔවුන්ට පසේ බුදුවරුන් හෝ බෝධිසත්වයන් විය හැක. ශාරිපුත්‍රය, සියලු සත්වයන් බේරා ගැනීම සඳහා මම ඔබට එය කියමි. මා විසින් උපමා නිදර්ශන යොදා ගනිමින් එකම යානයක් දේශනා කරනු ලැබීය. ඔබ සහ අනෙක් අයට මගේ වචන විශ්වාස කර පිළිගැනීමට හැකිවන්නේ නම් ඔබ සියලු දෙනා නියතින්ම බුද්ධ මාර්ගයට එළඹෙන්නේය. මෙම යානයේ පුදුමාකාරය පිරිසිදු බවින් සියලු ලෝක ධාතු වලට වඩා උතුම්ය. පුතුන් කැමැත්තෙන්ම එය අනුමත කර ඇත. සියලු සත්වයන්ද එයට නමස්කාර ගෞරව පුද කළ යුතුය. ප්‍රමාණය කළ නොහැකි දසදහස් ශක්තියින්ද විමෝක්ෂයන්ද භාවනාවන් ප්‍රඥාවන් ආදී බුදුන් සතුදේ එහි ඇත්තේය. නමුත් මාගේ පුත්‍රයන් මෙම යානය අත්කරගන්නේ නම් ඔවුන්ට දිවා රාත්‍රී දෙකේ ප්‍රමාණයක් කිව නොහැකි කල්ප ගණනක් බෝධිසත්වරුන්ට සම්බන්ධ වීමේ සන්තෝෂය ලබන්නට පුළුවන් වන්නේය. තවද නොඑක් ශ්‍රාවකවරු මාණික්‍ය කරත්තවල නැගී කෙලින්ම බෝධිය වෙතට ගමන් කරති. මේ හේතු නිසාය. යමෙකු දස දිසාවේ මහත් උත්සාහයන් සොයනු ලැබුවද ඔහුට වෙනත් යානයක් සොයා ගැනීමට නොහැකි වේ. සොයාගත හැකිවන්නේ බුදුන් වහන්සේ උපාය කෞශල්‍ය මගින් දේශනා කළ යානයයි. ශාරිපුත්‍ර, මම ඔබට මෙසේ කියමි. ඔබ සහ අනෙක් අය මගේ දරුවන්ය. මම ඔබලාට පියාණන් වෙමි. බොහෝ කල්ප ගණනක් මුළුල්ලේ නොයෙක් වද වේදනා ගිනිදැල් වලින් ඔබ දැවී ඇත. නමුත් මා ඔබලා බේරාගෙන ත්‍රිලෝක ධාතුවෙන් බේරීමට හේතු සෑදුවෙමි. මම කලින් ඔබට කීවාසේ ඔබ නිර්වාණයට පත්වී ඇත. එය උපතේ සහ මරණයේ අවසානයයි. එය සත්‍ය නිර්වාණය නොවේ. ඇත්ත වශයෙන්ම දැන් අවශ්‍යව ඇත්තේ සර්වඥතා ඥානය ලබා ගැනීමයි. මෙම සභාවේ බෝධිසත්වයන් සිටිත් නම් ඔහු එකම මනසකින් බුදුන්ගේ සත්‍ය ධර්මයට ඇහුම්කන් දිය යුතුය. බුදුන් වහන්සේ උපාය කෞශල්‍ය යොදාගෙන සියලු සත්වයන් බෝධිසත්වයන් බවට පත් කර ඇත. රාගයෙන් හා ආශාවෙන් ඇලී ගැලී සිටින මන්ද ප්‍රඥාවෙන් යුත් පුද්ගලයන් සිටිත් නම් ඔවුන් වෙනුවෙන් දුක පිළිබඳ සත්‍ය දේශනා කරමි. එවිට සත්වයන් පෙර නොවි වූ විරෝධයක් ලැබීමෙන් සතුටු වෙති. බුදුන් විසින් දේශනා කළ දුක්ඛ සත්‍ය සත්‍යයක් මිස එහි වෙනස් වීමක් නැත. දුකට මුල් වූ හේතුන් තේරුම් ගැනීමට නොහැකි වූ දුකට හේතු වූ කරුණු වලට ගැඹුරින්ම ඇලුණු සත්වයන් සිටිනම් ඔවුන් මොහොතකට හෝ එම කරුණු ඉවත දැමීමට කැමැති වන්නේ නැත. ඔවුන් සඳහාද බුදුන් වහන්සේ උපාය කෞශල්‍ය යොදාගෙන මාර්ගය දේශනා කර ඇත. සියලු දුක්වලට හේතු වූ කරුණු වන්නේ තණ්හාව හා ආශාවයි. තණ්හාව හා ආශාව අතුගා දමන්නේ නම් එහි පැවැත්මට සාධකයක් ඇත්තේ නැත. එම අතුගා දැමීමට යොදා ගන්නා තුන්වන රීතිය වන්නේ දුක නැති කිරීමයි. එම මාර්ගයේ පුරුදු පුහුණු කරන පුද්ගලයෙකු දුක් බැඳීම් වලින් බේරෙනු ඇත. එය දුකෙන් මිදීම හෙවත් මෝක්ෂය ලබා ගන්නේය. මෝක්ෂය ලබා ගැනීමට පුරුදු වන්නෝ බොරුවෙන් හා බැඳීම් වලින් වෙන්වෙන්නෝය. එයින් මෝක්ෂය ලබා ගැනීමට හැකිවන්නේය. නමුත් කිසියම් පුද්ගලයෙකුට ඇත්තෙන්ම සියලු දේ වලින් ඔහුටම මෝක්ෂය ලබා ගැනීමට හැකිවන්නේ නම්
බුදුන් විසින් ඔහු ඇත්තෙන්ම සත්‍ය නිර්වාණයට පත් වූයායයි කියන්නේ නැත. හේතුව නම් ඔහු තවමත් බුද්ධ මාර්ගය ලබාගෙන නැති. මාගේ අදහස ඔවුන් නිර්වාණයට ළඟා කිරීමට උත්සාහ කිරීමක් නොවේ. මමම ධර්ම රාජයාණන් වෙමි. සියලු සත්වයන්ට සාමය, ආරක්ෂාව ධර්මය මගින් ගෙන ඒම සඳහා නිදහස්ව ක්‍රියා කරමි. ඒ හේතුව නිසාම මා මේ ලෝකේ පහළ වූමෙමි. ශාරිපුත්‍රය, මම ඔබට මෙසේ කියමි. ධර්ම මුද්‍රාව මගේය. මම ලෝකයාට ඵලයන් ගෙන ඒම සඳහා ධර්මයේ දේශනා කළෙමි. එය මගේ අදහසයි. ඔබ එය නොසැලකිල්ලෙන් ඔබ යන එන තැන්වල නොකියන්න. යම් පුද්ගලයෙකු සුදුසු බව ඔබ දැනගත යුතුය. යම් පුද්ගලයෙකු මෙම සූත්‍ර ධර්මයේ විශ්වාස කර පිළිගනීද? ඔව්, ඇත්තෙන්ම අතීතයේ සිටි ශාස්ත්‍රූන් දැක ඇත. ඔවුන්ට ගෞරවයෙන් බුදුන් වහන්සේලාට දානමාන ආදී පූජා කරමින් මෙම ධර්මයට ඇහුම්කන් දීමටත් ඔබ දේශනා කරන දේ විශ්වාස කිරීමට හැකිවන්නේ නම් එම පුද්ගලයා මා දැක ඇත. ඔබ දැක ඇත. ඔබ මෙන්ම වෙනත් භික්ෂූන් සහ බෝධිසත්වයන්ද දැක ඇත. සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය බොහෝ ගැඹුරු ප්‍රඥාව ඇති පුද්ගලයන් වෙනුවෙන් දේශනා කර ඇත. යම් පුද්ගලයන් මද තේරුම් ගැනීමකින් මෙම සූත්‍රය අසයිද සැක සංකා ඇති කරගෙන අවබෝධ කර ගැනීමට අසමත් වන්නේ නම් ඔවුන් ශ්‍රාවකයන් හා පසේ බුදුවරුන් හාසේය. මෙසේ සූත්‍රයේ ඇති දේ ශ්‍රාවකයන් හා පසේ බුදුවරුන්ගේ බලයෙන් ඔබට යන්නේය. ශාරිපුත්‍ර, ඔබට පවා මෙම සූත්‍රයේදී භක්තියේ දොරටු පමණක විවෘත කර ගැනීමට හැකිවන්නේ. එසේ නැත්නම් අනෙක් ශ්‍රාවකයන් සම්බන්ධයෙන් කුමන කතාවක්ද? අනෙක් ශ්‍රාවකයන් බුදුන්ගේ වචන විශ්වාස කරයි. බුදුන් කෙරෙහි භක්තියෙන් මෙම සූත්‍රය අනුගමනය කරයි. ඒ ඔවුන්ගේ ප්‍රඥාව නිසා නොවේ. එසේම ශාරිපුත්‍රය, නොසන්සුන් කම්මැලි මමය යන සිතුවිල් ඇති අයට මෙම සූත්‍රය දේශනා නොකරන්න. මද අවබෝධයකින් යුතු පුද්ගලයන් පංචකාම ආශාවන්ගේ ගැඹුරට ඇලී ගැලී ඇත. ඔවුන් මෙම සූත්‍රය ඇසුවද අවබෝධ කර ගැනීමට නොහැක. ඒ නිසා ඔවුන්ටද මෙම සූත්‍රය දේශනා නොකරන්න. මෙම සූත්‍රය කෙරෙහි භක්තිය පවත්වාගෙන යෑමට අසමත් නමුත් එයට ගරහන පුද්ගලයෝ ඉතා ඉක්මනින් මේ ලෝකයේ තුල සම්බුද්ධත්වයට පත්වීමට ඇති කුසල් මූලයන් විනාශ කර ගනිති. සමහර විට රවාගත් මුහුණින් සැර බැල්මින් යුක්තව සැකය හා සංකාවෙන් පෙළෙන්නෝය. ඒ බඳු පුද්ගලයන් කොපමණ වන්දියක් ගෙවිය යුතුද යන්න මා ඔබට කියන්නෙමි. සවන් දෙන්න. යම් පුද්ගලයෙකු මෙම සූත්‍රයට අපහාස කරුණේද හෝ මෙම සූත්‍රය කියවන හඬ නගා කියවන පිටපත් කරන දරාගෙන සිටින්නෙකුට වෛර ඊර්ෂ්‍යා කරයිද ඔවුන් විසින් ගෙවිය යුතු වන්දිය මා ඔබට කියන්නම්. ඔහුගේ ජීවිතයේ අවසන් වූ විගස අවිචී මහා නරකයේ වැටි සම්පූර්ණ කල්පයක් දුක් විඳී. එම කල්පය අවසන් වූවද නැවත අවිචී මහා නරකයේ ඉපදෙමින් මිය යමින් ගණන් කළ නොහැකි කල්ප ගණනක් ගත කරන්නේය. එම අවිචී මහා නරකයෙන් ගැලවුණු පසු තිරිසන් යෝනියක උපදී. බල්ලෙකු නරියෙකු වශයෙන් උපදී. ශරීරයේ ක්ෂයව ලොම් රහිත හොරි දද කුෂ්ඨ වලින් පිරී තිබෙන අතර මිනිසුන් විසින් එම සතුන් අප්‍රිය කෙරෙති. ඔහු නිතර කුසගින්නෙන් හා පිපාසයෙන් පෙළෙති. ඔවුන්ගේ මස් දිය වී ඇටකටු පෑදී. ජීවිතයේ බොහෝ දුෂ්කරතා හා වේදනා මැද පවත්වාගෙන යයි. ඔවුන්ගේ මෘත ශරීර උළු ගඩොල් කැට යට වැළලුණු නැත. හේතුව නම්
ඔවුන් බුද්ධත්ව බීජයන්ගේ සම්බන්ධතාවය අවසන් කරගෙන නැත. මෙසේ නොයෙක් වදහිංසා දඬුවම් ලබයි. ඔවුහු ඔටුවකු හෝ බූරුවෙකු හෝ ලෙස ඉපදුනේ නම් නිතරම ඔහුගේ ශරීරයට මහත් බරක් ඉසිලීමට සිදුවන අතර පිට මත කෝටු සහ කස පහරවල් වැදුණු ලක්ෂණ ඇත. ඔවුන් සිතන්නේ වතුර හා තනකොළ ගැන පමණි. එයට හේතු වන කිසිවක් නොවේ. හේතුව නම් ඔහු සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රයට අගරු කිරීමෙන් ලැබූ ඵල විපාකයන්ය. එක් ඇසක් ඇති නරියෙකුව ඉපිද ගමකට පැමිණෙන්නේ නම් එහි සිටින ළමයි ගල් මුගුරු වලින් පහර දෙන්නෝය. මහත් වේදනා ලබන අතර සමහර විට මරණයටද පත්වන්නෝය. ඔහු මිය ගිය පසු නැවත මහා දිග පළල ශරීරයක් ඇති සර්පයෙකු ඉපදින්නේ. එම සර්පයා බිහිරි මුර්ග පාද නොමැති බඩගායන්නෙකි. කුඩා සතුන් ඌට දෂ්ට කරන අතර එම සතුන්ද ඔහු කාදමයි. මේවාද සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රයට ගැරීමෙහි ලබන ඵල විපාක වේ. මිනිසෙකු වී ඉපදුනේ නම් දුර්වල වූ ඉන්ද්‍රියයන්ගෙන් යුතු කුදු ගැසුණු බිහිරි අඥාන කොර දිලිඳු පෙනුමකින් යුක්ත වන්නේය. ඔහු ගැන කිසිදු දෙයක් මිනිසුන් විශ්වාස නොකරති. ඔහුගේ මුවින් නිතරම දුර්ගන්ධය පිටවන අතර ඔහුට යක්ෂයන්ගේ ආවේශය සිදුවේ. දුප්පත් හා නීච වන අතර අන් අයගේ මෙහෙකාරකම්ද කරන්නේය. නොයෙක් ලෙඩ රෝගයන්ගෙන් පෙළෙමින් කුෂව සිටින අතර ඔහු කෙනෙකුට කෙතරම් ඇලුම් කළද ඔවුන් ඔහුට ඇලුම් කරන්නේ නැත. ඔහු ගැන සිතන්නේද නැත. යමක් ලැබුණේ වුවද එය ඔහු වෙත රඳන්නේ නැත. එක්වරම එය නැති වෙන්නේ හෝ අමතක කරන්නේ වේ. ඔහු වෙදකම පුරුදු කර රෝගීන්ට බෙහෙත් කරන්නේ නම් එම රෝගියාගේ රෝගය වැඩි වෙන අතර සමහර විට මරණයටද පත්වන්නේය. ඔහුට මසනීප ඇත්නම් එයට බෙහෙත් හෝ වෙනත් ප්‍රතිකර්මයක් නැත. උපස්ථාන කිරීමටද කෙනෙකු නැත. ඔහු කොපමණ හොඳ බෙහෙතක් ගත්තේ වුවද ඔහුගේ තත්ත්වය තව තවත් උත්සන්න වනු ඇත. අන් අය ඔහුට විරුද්ධ වන අතර ඔහු සතු දේවල් උදුරා ගැනීමටද සොරා ගැනීමටද ලක්වේ. නොයෙක් බලාපොරොත්තු නොවූ කරදරකම් කොටලු ඔහු වෙත පැමිණේ. ඔහු ඒ කරන ලද පාප කර්මයන්ගේ විපාකයන් කිසි දිනක බුදු කෙනෙකු නොදකින්නේය. ධර්ම රාජානන් විසින් ධර්මයේ දේශනා කරනු නොදකින්නේය. මෙම පාපකාරී පුද්ගලයා නිතරම බිහිරකු පිස්සකු ලෙස ඉපිදේ. කල්ප ගණනකට වුවද ඔහුට ධර්මය අසන්නට ලැබෙන්නේ නැත. ඔහු උත්පත්තියේදීම ගොළුවෙකු හා බිහිරකු ඉපදේ. ඔහුගේ ඉන්ද්‍රියන් විකෘති වන අතර නිතරම අපායේ ජීවත් වේ. එය ඔහුගේ නිවස වශයෙන් සලකයි. සමහර විට ඔහු ඔටුවෙකු, බූරුවෙකු, ඌරකු, බල්ලෙකු ආදී සතෙකුගේ වේශය ගනු ඇත. හේතුව නම් මෙම සූත්‍රයට ගැරහීමෙන් ඔහු ලබන්නා වූ දඬුවම්ය. ඔහු මිනිසෙකු වන්නේ නම් ඔහු අඳගොළු බිහිරි වන අතර දුප්පත්කමින්ද පීඩාව සිටී. ඔහුගේ ශරීරය දියගෙඩි, හොරි, තද කුෂ්ඨවලින් පිරී ඇති අතර දියවැඩියාවෙන්ද පෙරෙනු ලබයි. ඒවා ඔහුගේ ශරීරයේ සැරසූ ආභරණසේය. ඔහුගේ ශරීරයෙන් ඉවසිය නොහැකි දුර්ගන්ධයක් පිටවන අතර කැතකුණු වලින් අපිරිසිදු වේ. මම යන ආත්මාර්ථයට බැසගන්නා අතර තරහා, වෛරය හා රාගයෙන් පිරී ඇත. ඔහු පක්ෂීන් හා වනසතුන්ගෙන් වෙන් කිරීමට බැරි තරම්ය. හේතුව නම් ඒවාද සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රයට අපහාස කිරීමෙන් ලබා ගන්නා වූ දඬුවම් හේනි. ශාරිපුත්‍රය,
මම මේ කියන්නේ මෙම සූත්‍රයට ගැරහීමෙන් පුද්ගලයන් ලබා ගන්නා වූ දඬුවම් කල්ප ගණනක් තිස්සේ වින්දද ඒ කවදාවත් අවසන් වන්නේ නැත. ඒ හේතු නිසාම මා ඔබට කියන්නේ ප්‍රඥාවක් නොමැති පුද්ගලයන්ට මෙම සූත්‍රය දේශනා නොකළ යුතුය. නමුත් තීක්ෂණ හැකියාවකින් යුත් බුද්ධිමත් අධ්‍යයනය කරමින් තේරුම් ගනිමින් සිටින ශක්තිමත් මතකයක් ඇති බුද්ධ මාර්ගයේ සොයන පුද්ගලයන්ට මෙම සූත්‍රය දේශනා කිරීමට මම අවසර දෙමි. බුදුවරුන් 100,000 දසලක්ෂ ගණන් දැක ඇති පුද්ගලයන් නොයෙක් කුසල් බීජයන් රෝපණය කරගෙන ඇත. ඔවුන් ස්ථිරවම ගැඹුරින්ම සිතින් එය ඇති කරගෙන ඇත. එබඳු පුද්ගලයන්ට මෙම සූත්‍රය දේශනා කිරීමට අවසර ලැබෙන්නේ යම් පුද්ගලයන් උත්සාහයෙන් නිතරම මෛත්‍රී සිතුවිලි ලබා ගනිමින් ජීවිතය හෝ ශරීරයේ කොටස් ගැන නොසිතා කටයුතු කරන්නේ නම් ඔහුට මෙම සූත්‍රය දේශනා කිරීමට අවසර ලැබෙන්නේය. එවැනි පුද්ගලයන් මෙම සූත්‍රයේ ගරු කර ගෞරව බහුමානයෙන් සිතින් සිතන්නේද ඔවුන් මෝඩ පුද්ගලයන්ගෙන් වෙන් වී හුදෙකලාව කඳුවල සහ දියදාරවල් ආසන්නයේ වාසය කරන්නේද එබඳු පුද්ගලයන්ට මෙම සූත්‍රය දේශනා කිරීමට අවසර ලැබෙන්නේ. නැවතද ශාරිපුත්‍රය යම් කිසි පුද්ගලයෙකු නරක මිත්‍රයන්ගෙන් ඈත්වීමට බලාපොරොත්තුවෙන් සිට හොඳ මිත්‍රයන් සමග සමාගම් ඇති කර ගනීද ඇසුරු කර ගනීද එවැන්නන් ඔබ දකීද එවැන්නන්ට ධර්මය දේශනා කිරීමට අවසර ලැබෙන්නේය. ඉතා පිරිසිදු සීලේ රකින පිරිසිදු ඉතා දීප්තිමත් මාණික්කයක් මෙන් සීලේ රකින පුද්ගලයන් දකීද ඔවුන් විසින් මහායානය සොයනු ලබන්නේද ඔවුන්ට මෙම ධර්මය දේශනා කිරීමට අවසර ඇත්තේය. තරහක් ක්‍රෝධයක් නැති මුදු මොලොක් ස්වභාවයක් ඇති සියලු සතුන් වෙත නිතරම මෛත්‍රිය දක්වන බුදුවරුණට ගෞරව බහුමානයෙන් නමස්කාර කරන පුද්ගලයන් සිටිද්ද ඔවුනට මෙම ධර්ම දේශනා කිරීමට අවසරය ඇත්තේය. බුදුන්ගේ යම් පුත්‍රයෙකු පිරිසිදු මනසකින් යුක්තව නොයෙක් උපමා හේතුඵලයන් උපමා නිදර්ශන හා වෙනත් ප්‍රකාශ කිරීම හෙලා නොදකින්නේද බාධාවකින් තොරව දහම් සභාව මැද ධර්මය දේශනා කරන්නේද එබඳු පුද්ගලයන්ටද මෙම සූත්‍රය දේශනා කිරීමට අවසර ඇත්තේය. අවබෝධාත්මක විඥානය ලබා ගැනීම සඳහා ධර්මය සොයන පුද්ගලයන් භික්ෂූන් සිටිද්ද ඔවුන් විසින් දෙअත් එකතු කර මහත් ගෞරවයෙන් මහායාන සූත්‍රය පිළිගනිද්ද අනෙක් සූත්‍රවල එක් වාක්‍යයක් හෝ එක වචනයක් හෝ පිළි නොගනිද්ද එබඳු පුද්ගලයන්ටද මෙම සූත්‍රය දේශනා කිරීමට අවසරය ඇත්තේය. කිසියම් පුද්ගලයෙකු ඉතා උනන්දු වූ සිතුවිලි වලින් මෙම සූත්‍රය සොයන්නේ එසේ සොයනු ලබන්නේ බුදුන්ගේ රහතුන් වහන්සේලා සොයනාසේද සූත්‍රය සොයාගෙන මහත් ගෞරවයෙන් ඒ පිළිගනීද වෙනත් සූත්‍රයක් සෙවීමට කැමැත්තක් නොමැති බව පෙනේද බෞද්ධ නොවන මිත්‍යා දෘෂ්ටික න්‍යායන් පිළිබඳ පොත් ලිවීමට අදහස් නොකරයිද එබඳු පුද්ගලයන්ට මෙම සූත්‍ර දේශනා කිරීමට අවසරය ඇත්තේ. ශාරිපුත්‍රය මම ඔබට මෙසේ කියමි. බුද්ධ මාර්ගයේ සොයන පුද්ගලයන්ගේ ගති ලක්ෂණ කල්ප ගණනක් ප්‍රකාශ කළද එය අවසන් කිරීමට නොහැකි වන්නේය. ඒ නිසා ඉබඳු පුද්ගලයෝ විශ්වාස කිරීමට හා තේරුම් ගැනීමට හැකි පුද්ගලයන් වෙති. ඒ නිසා ඔවුන් සඳහා සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය දේශනා කරනු මැනවි කියලා ලියලා ගිහිල්ලා තිබ්බා. සාරිපුත්‍රට
අනාගත භවයකදී දේශනා කළ යුතු වෙන්නේ කාලයක් ගිහිල්ලා වේ. සාරිපුත්‍රට ඒක හොයාගන්න බැරි වුණාට සාරිපුත්‍රට දේශනා කරපු සූත්‍රය තුලින් ගවරතේ හොයාගත යුතු වෙනවා. මේ සූත්‍රය 60 කල්පයක් දේශනා කරන්න පුළුවන් සූත්‍රයක් වෙන ඔය දැන් ශ්‍රවණය කරපු සූත්‍රය 60 කල්පයක් දේශනා කරන්න පුළුවන් සූත්‍රයක් වෙන. මේ සූත්‍රයෙන් සොයාගත යුතු වෙන්නේ ගවරතය වේ. ගවරතය බුදුන්ගේ පුත්‍රයෝ ආකාරයට පුත්‍රාත්මයන් 3 ආකාරයකට එළියට බහිනවා කියලා කියනවා. සියලු දෙනාට එකම දොරටුවක් පිරිනැමෙනවා කියලා කියනවා. එකම යානයක් පිරිනැමෙනවා කියලා කියනවා. එළියට බැස්සයින් පස්සේ සාරිපුත්‍රලාට ඒ තරම් ප්‍රඥාව තිබිලා නැහැ. බුද්ධත්වයට පත් වෙන්න ඕන කියලා. ඒ කට්ටියන්ට ජාති ජරා ව්‍යාධි මරණ දුක්ඛ දෝමනස්ස පරිදේහ අවසන් වුණයින් පස්සේ ශූන්‍යත්වය අක්‍රීයත්වය දැකගත්තයින් පස්සේ ඒ කට්ටියන්ට හිතනවා අපි සම්පූර්ණයෙන්ම ඉවරයි කියලා. ඇත්තටම ඉවර වුණේ නැති වෙන්නේ. බුදුන් සසර සයුර තරණය කරලා සිටිජය වෙරළට ගෙනල්ලා දීප එකක් විතරක් වෙලා තියෙනවා. සිටිජය වෙරළට ගෙනල්ලා දී. ගෙනල්ලා දුන්නාන් පස්සේ දැන් සිටිජය දුරද කියලා. දැන් අතේද තියෙන්නේ කියලා. ඉතින් මේ ධර්මතාවය හැදෙන්නේ වෙරළේ දෙකලවරින් වෙන. වෙරළේ දෙකලවර කියලා කොටසක් තියෙනවා. දකුණට එකක් තියෙනවා වමට එකක් තියෙනවා. මෙන්න මේක දොරටුව වෙයි. මෙන්න මේ දොරටුව හොයාගන්න තථාගතයන් වහන්සේ මේ සූත්‍රය දේශනා කරලා තියෙනවා. මේ දොරටුව බුදුන්ගේ විශ්ව දොරටුව නමින් නම් වෙන්නේ. මේ දොරටුව යම් කිසි කෙනෙක් හොයාගත්තොත් ඔවුන් තථාගතයන්ට භක්ති සම්පන්නව ගුරු උපදේශ රහිතව අනුත්තර සම්‍යක් සම්බුද්ධත්වයට ගමන්කට දොරටුව හොයාගෙන විත් ගවරතය පදවනවා කියලා කියන. ගවරතය පදවන පුත්‍රයෝ සිටිනවා කියලා කියන. ගවරතය පදවනවා කියලා කියන්නේ මේ ලෝකයේ තුල දන්න මිනිස්සු අරගෙන ඉවරලා මොනවද දන්නේ කියලා ගහ යන එකක් ගවරතය කියන එක වෙන්නේ. මොනවද දන්නේ? බුදු වෙලාද දන්නවයි කියලා කියන්නේ. මොකක් හරි වෙලාද දන්නවයි කියලා කියන්නේ. සියල්ල ඉවර කරගෙනද දන්නවයි කියලා කියන්නේ. අන්නේ ප්‍රශ්න ගහ ජන රතයක් ගවරතය වෙන්නේ. මෙන්න මේ උතුම් වූ ගවරතය ගන්න පුළුවන් වෙන්නේ මහසත් බෝසත්තුරුන්ට පමණක් වෙන්නේ. මේ ගවරතය ගත්තයින් පස්සේ දොරටුව පෙන්වමි. දොරටුව අන් අයට පෙන්වමින් ගවයා දැක්වීමට හැකියාව කියන ගවයා කියන්නේ සතර සතිපට්ඨානය තිබුණට සතර මාර්ග ඵල නැහැ. සතර මාර්ග ඵලවලට තියෙන දොරටුව දන්නේ නැති හින්දා මේ කට්ටියත් බුදු වෙච්ච බගේ මේ කුඹුරේ සැරිසරනව වේ. පුරන් වූ නිවන් කෙත අස්වද්දන්න ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍රය සද්ධර්ම පුණ්ඩික සූත්‍රය වේ. මා මේ ආකාරයට බොල්වි ටිකක් අරගෙන මුලින් බපුවාය. පස්සේදී ඒ වී 3-4 පාරක් වපරනකොට මේකේ හොඳ ඵල ලැබුණාය. ඊට පස්සේ මාවි වපුරන්න 3 වෙනි දම්සක සද්ධර්ම පුණ්ඩික සූත්‍රය ආකාරයට සියලු භික්ෂු සමූහය සියලු දෙනා අමතා මා ආවේ කුමන කාරණාවකටද කියා දෙන ස්ථානය සද්ධර්ම පුණ්ඩික සූත්‍රය වෙනවා. සද්ධර්ම පුණ්ඩික සූත්‍රය විශේෂ වෙන්නේ මතු බුදු වෙන්න ඉන්න කට්ටියන්ට වේ. රහත් වෙන්න අවශ්‍ය කට්ටියන්ට සද්ධර්ම පුණ්ඩික සූත්‍රය අවශ්‍ය නැතිනෝ කැන්සල් වුණ හැටි දැක්කද කියලා. සාරිපුත්‍ර කැන්සල් වුණ හැටි දැක්කද කියලා. බුදුවරුන්ට පුද පූජා පවත්වන්න ඉස්සරහට ඔයාට ගමන් කරන්න සිද්ධ වෙනවා කියලා කි. ඒ වගේම බෝධිසත්වචර්යාව පරිපූර්ණ කරන්නත් ඔයාට තවත් ගමන් කරන්න සිද්ධ වෙනවා කියලා කියන. ඒ වගේම ගෞතම බුදුරජාණන් වහන්සේ ගාවට අග්‍ර ශ්‍රාවක වෙන්න එනකොට 20 කෝටියක් බුදුවරුන්ගේ පාමුලට ගිහිල්ලා වරද්දගෙන ආපු මිනිහෙක් කියලා කියන. තවත් ඉස්සරහට වරදින්න තියෙන ප්‍රමාණයක් නොවේයේ පෙන්වන්නේ වැඳගෙන භක්තියෙන් යුතුව තමන් බුදු උනේ තාම නැහැයි කියලා තේරුම් අරගෙන ගමන් කළ යුතුයි. සියලු පාරමිතා පරිපූර්ණ වෙලා අවසානට බුදු විය හැකි පත්ම ප්‍රභා නමින් කල්පය ශේස්ත්‍රය සඳහන් වුණා වෙනවා සූත්‍රය තුල. ඒ වගේම ඒ පත්ම ප්‍රභා බුදුන් වහන්සේ සියලු භික්ෂු සමූහයාමත හරියට ගෞතම බුදුරජාණන් වහන්සේ
මෛත්‍රී බෝධිසත්වයන්ට නියත විවරණ දුන්න ආකාරයට එහි සිටින ධෘති පරිපූර්ණ බෝධිසත්වයින්ට නියත විවරණ දෙනවා කියලා කියනවා පත්ම වෘෂභ වික්‍රමින් නමින් බුදුවේ. පත්ම ප්‍රභා බුදුන් වහන්සේ පත්ම වෘෂභ වික්‍රමින් නමින් බුදු වෙන්න මත බුදු වෙන්න ඉන්න ධෘති පරිපූර්ණ බෝධිසත්වයන්ට නියත විවරණ දෙනවා කියලා කියනවා. ඒ බුද්ධ ශ්‍රේෂ්ඨය මාගේ බුද්ධ ශ්‍රේෂ්ඨය හා සමානයි කියලා කියනවා. මෙතන සඳහන් වෙන්නේ පත්ම ප්‍රභා බුදුන් වහන්සේ හරියට මෛත්‍රිය බුදුනා හා සමානයි කියලා කියනවා. පත්ම වෘෂභ වික්‍රමින් බුදුන් වහන්සේ ගෞතම බුදුනා හා සමානයි කියලා කියනවා. පත්ම වෘෂභ බුදුන් වහන්සේගේ ධර්මය මෙහි තියෙන එක වෙනවා. ඒක සද්ධර්ම කුණ්ඩික සූත්‍රය වෙනවා. අර බුදුන් වහන්සේ මේ බුදුන් වහන්සේ සමානයි කියලා කියනවා නම් ඒක සද්ධර්ම කුණ්ඩික සූත්‍රය වෙනවා. සොයා ගත යුතු වෙන්නේ දොරටුව වෙනවා. වීරිය දොරටුව වෙනවා. ඒක 180 වෙනවා. ගාන ලියා ගන්න මෙහෙම වෙනවා. 180න් බැලුවෙන් පස්සේ වීරියෙන් පරිපූර්ණ වෙනවා. ඊට පස්සේ යලි ශ්‍රවණය කළ යුතු වෙන්නේ මෙන්න මේ ප්‍රඥා බුදුන්ගේ ධර්මය. ඒ වගේම මෛත්‍රිය බුදු වෙලා කළ යුතු සියල්ල මේ 180න් කෙරෙනවාය කියලා කිමින් අදට දේශනාව නතර කරනවා. වැඩේ ඇරෙන්නේ නැති වෙනවා. කැලණිය මාලිගා විල පුරය අනිවාර්යෙන්ම සද්ධර්ම පුණ්ඩික සූත්‍රය 26 සත්ගායනා වෙනවා. එහෙමනම් අවලෝකිතේශ්වර ආශිර්වාදයෙන් පිටවෙමි කියලා කියනවා. අවලෝකිතේශ්වර බෝසතුන් මහා ප්‍රඥාවෙන් යුක්ත වූද කරුණාවේ බැල්ම ඇත්තා වූද සත්‍ය වූ බැල්ම ඇත්තා වූද සිත් කළු මුහුණක් සහ පිරිසිදු ඇස් ඇති ඔහු දෙස අපි ගෞරවයෙන් නිතරම බලා සිටින්නෙමු. ඔහු පිරිසිදු ආලෝකයෙන් අඳුර දුරු කරන්නා වූ සූර්යා නැමැති ප්‍රඥාවෙන්ද වාත වේගයන් හා ගිනිදැල් වලින් සිදුවන අවාසනාවන් දුරු කරමින් සියලු ලෝකයාට දීප්තිය හා ආලෝකය ගෙන දේ. මෛත්‍රී ගුණයෙන් බැබලෙන යහපත් ගුණාංගයන්ගෙන් යුතු සීලයෙන් යුක්ත ඔහු විදුලි සැරයක් මෙනි. කරුණාවෙන් පිරුණු සිත මහා බලාකුලක් මෙනි. ඔහු අමා බිඳුමෙන් ධර්මවැසි වසවන්නේය. ලෞකික ආශාවන් විනාශ කර දමන්නේය. ලෞකික ආශාවන් නැමැති ගිනිදැල් නිවා දමන්නේය. රජු නීතිය ක්‍රියාත්මක කර නඩු පවරා දඬුවම් දීම සඳහා හමුදාවක් පුර සිටියෝද අවලෝකිතේශ්වර බෝසතුන්ගේ බලයෙන් ඒ සියලු දඬුවම් වද වේදනාවන්ගෙන් මිදෙන්නේය. අවලෝකිතේශ්වර බෝසතුන්ගේ පුදුමාකාර ශබ්දයන් බ්‍රාහ්මණයන්ගේ ශබ්දයද මුහුදු රැල්ලේ ශබ්දයද මෙන් ලෝකයේ සෑම තැනටම පැතිරෙන්නේය. ඒ නිසා ඔහු ගැන නිතරම සිතිය යුතුය. සිතුවිල්ලෙන් සිතුවිල්ලට සැකයක් ඇති නොකරගෙන අවලෝකිතේශ්වර බෝසතුන් ගැන සිතිය යුතුය. හේතුව නම් මරණයේ වේදනාවෙන් සිටින අයෙකුට වුවද ඔහු උදව් කරන්නේ මුනිවරයෙකු ලෙසිනි. මේ සියලු ප්‍රතිඵලයන් සලකා බලා මෛත්‍රී සිතින් සියලු සතුන් වෙත බලා මහා සාගරය වැනි ඔහුගේ ආශිර්වාදයන් නිසා ඔබ හිස පහත් කර අවලෝකිතේශ්වර බෝසතුන්ට නමස්කාර කළ යුතුය. මෙම අවස්ථාවේදී ධරණීධර බෝසත් තෙමේ ක්ෂණයකින් සිය අසුනෙන් නැගී සිට බුදුන් වෙතට ගොස් මෙසේ පවසන්නේය. තථාගතයන්නි, සත්වයින් අවලෝකිතේශ්වර බෝධිසත්වයන් පිළිබඳව ඔහුගේ නිදහස් ඊර්ති ප්‍රාතිහාර්ය බලයද විශ්වයේ සෑම තැනක් සඳහා වූ දොරටුවල පෙනී සිටීම ආදී මහත් ඵලයන් මෙම පරිච්ඡේදය කියවා ගනුයේ නම් ලබන සම්පත් සුළුපටු නොවන්නේය. බුදුන් වහන්සේගේ විශ්ව දොරටුව නැමැති මෙම පරිච්ඡේදය දේශනා කිරීමෙන් පසු
මෙම සභාවේ 84000ක් සියලු දෙනා අනුත්තර සම්‍යක් සම්බුදු තත්වයට පත්වීමේ අදහස් සිත්වල අධිෂ්ඨාන කරගත්තෝය.